දැන් අපි බැලුවා අපි යන්නේ ගමනක් නේද? අලුත් ස්වර්ගයේ වෙතට new heaven, new earth, new Jerusalem එළිදරව් පොතේ 21 22 තියෙන අනේ ඒ ගමන යන්නේ උපතිපතින් පටන් අරගෙන එතන ඉඳලා අපි යන ගමන. ඉතින් මම ගියසර ඉක්සුමානේ අපි මතකද අපි කතා කළා උන්වහන්සේගේ දශ වර්ෂයේ රාජධානිය ගැන. right? The millennium kingdom. ඉතින් මම millennium ගැන kingdom ගැන බැලුවා හරි ෂෝක් නේද? සාතන් නෑ. යේසුස් වහන්සේ තමයි රජ කරන්නේ. මුළු ලෝකයේම එකම නීතියයි තියෙන්නේ. right? එතකොට අපි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සමග රජ කරන්න යනවා. එතකොට මේ ගැටෙන මුකුත් නෑ, යුද්ධ නෑ. කියලා මම හරියම එක්සයිටඩ් මතකද කිස්මන කොච්චර එක්සයිටඩ් වෙයි කියලා. ඊට පස්සේ අලුත් ජෙරුසලම ගැන කියනකොට හිතනවා අනේ ස්වාමීනි අපි ඉක්මනට මේ අර දශ වර්ෂය ඉවර කරගමු. අරගෙන යන්න අලුත් ජෙරුසලමට. මොකද අද ඒක දිහා බලපුවම ඒකේ දීලා තියෙන දේවල් බලපුවම අපිට විශාල ඒවා මට හැංගෙනවා ඒ පවුල් එච්චර ජොලිත වුණේ කියලා. ඒකේ දීලා තියෙන දේවල් දැක්කම අපිට මනසින් හිතා ගන්න බෑ. අපි සාමාන්‍ය මනසින් හිතා ගන්න කොච්චර ෂෝක්ද කියලා. ඉතින් අපි එහෙම ඉන්න දෙවියන් වහන්සේට අපි අවංකව පිළිසිඳ හිතකින් සේවය කරනවා. ඕකේ. අපි මෙඩිකල් කොලෙජ් එකට ගිහිල්ලා ඇහුවොත් එතන ඉගෙන ගන්න අයගෙන් ඇයි ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. right? දැන් මම ඔයගලගෙන් ඇහුවොත් ඇයි ඔයා මේ බයිබල් කොලෙජ් යන්නේ? ඇයි මේ පාඩම් ඉගෙන ගන්න? ඇයි එළිදරව් පොත ඉගෙන ගන්න ආස? ඇයි මතේ පොත ඉගෙන ගන්න ආස? ඇයි ඒ පොත ඉගෙන ගන්න ආස කියලා. ඒ වගේ අපි මෙඩිකල් කොලෙජ් එකේ ડોක්ටර් කෙනෙක් වෙන්න ගියකින් ඇහුවොත් එම ඇයි ඔයාද ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා සමහර විට ඒගොල්ලෝ දෙන උත්තර කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි කියන්න පුළුවන් මේ විදිහේ දොස්තරලා ඉන්නවා මට ආස දොස්තර කෙනෙක් වෙලා ස්පෙෂලිස්ට් කෙනෙක් වෙලා මම පැයකට අඩු ගානේ ලෙඩ 10ක් බලනවා. එක ලෙඩාගෙන් 3000 ගානේ හරි මාය කරනවා. ඒතර මට පැයකට 30000ක් හොයාගන්න පුළුවන්. දවසකට ලක්ෂ ගාණක් ලක්ෂ 3ක් මම පැය 10ක් වැඩ කළොත් ලක්ෂ 3ක් හොයාගන්න පුළුවන් දවසකට. කළා මම ලොකු ගයක් ගහලා ලොකු ලොක්ෙක් වගේ ඉන්න යනවා. මට ඕනේ මෙතන මේ රටේ ඉන්න ලොකුම වෛද්‍යවරයා වෙන්න කියලා. සමහරව ඒ චේතනාවෙන් දොස්තර කෙනෙක් වෙන්න හදනවා. ලූක් 12:20-21 දක්වා කියනකොට ඒ විදිහේ මිනිස්සෙක් හිටියා. සමහර විට මම පාස් වුණාම මම මේ ඉවැන්ජලිස්ට් වෙන්න යනවා. එහෙම තමයි මේක් කරන්න යනවා. ඊට පස්සේ මේක් කරන්න යනවා. ඒ විදිහේ අදහස් දාගත්තම අපි නොදැනුවත්වම දෙවියන් වහන්සේ අපෙන් ගිහිල්ලා අපි දන්නේ නැහැ. දැන් මේ ස්ක්‍රිප්ට් දිහා බලනකොට මම රත්වෙන් දාලා තියෙනවා කී සැරයක් මම කියලා යක්ෂයා කියනවාද කියලා. right? මම ඉන්දියන් දානවා I will කියලා. right? මේ නමුත් දෙවියන් වහන්සේ අපි I will කියපුවම මම තමයි උඩට යන්න ඕනේ. මම තමයි මේවා කරන්න ඕනේ. මම තමයි මෙතන හොඳම දේශකයා වෙන්න ඕනේ. මම තමයි මෙතන මේ ලොක්කා වෙන්න ඕනේ. මට ඉහළින් කවුරුත් යන්නේ නැහැ කියලා හිතපුවම දෙවියන් වහන්සේ මේ ලෝකයේ ඒ දේ නුනත් උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍ය සදාකාල ස්ථානයේදී උන්වහන්සේ අපිව ඩිමෝට් කරන්න යනවා. හින්ද අපි ඒ යටහත් කමින් දෙවියන් වහන්සේ සේවය කරනවා. මට මතකයි එක සැරයක් රයින්හඩ් බොන්කේගේ ඉන්ටර්සෙසර් මොකද ඒගේ නම සූසන් හැචට්. ඇවිල්ලා මේ මීටින් ගොඩක් තිබ්බා එකතර සභාවක. සෙනඟ ගොඩාක් ඉන්නවා ඒ සභාවේ. එන සූසන් හැචට් ඇහුවා පාස්ටර් දිහාලා. දැන් පාස්ටර් වගේ සභාවේ මෙච්චර සෙනඟ ඉන්නවා. ඔයාට දෙවියන් වහන්සේ කිව්වොත් එහෙම මේ ළඟ සභාවක් තියෙනවා ඒකේ ඉන්නේ බොහොම ටික දෙනයි. 25ක් විතර ඉන්නේ. දෙවියන් වහන්සේ ඔයාට කිව්වොත් එහෙම ඔයා ඒ පාස්ටර්ට ගිහිල්ලා කතා කළා. ඇවිල්ලා යාට කියන්න ඔයාගේ සභාව බාර ගන්න කියලා ඔයා යාට සේවය කරන්න කියලා කිව්වොත් ඔයා කරනවා කියලා හැමෝම. තේරුණා? මේක දෙවියන් වහන්සේගේ සභාව. මේක දෙවියන් වහන්සේගේ සේවය. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන විදිහට අපි ඒක කරගෙන යා යුතුයි. දැන් යක්ෂයා දන්නවා යාගේ වැඩේ යා කහගත්තයි කියලා. දැන් යා මොනවද කරන්නේ? යා දන්නවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කවදා හරි දශ වර්ෂයේ කාලයේදී අවුරුදු 1000 කාලයේදී
උන්වහන්සේ මේ ලෝකේම රජුරුවන්ගේ රජුරුව හැටියට රජගොල්ලෝ ඔක්කොම ඊට පස්සේ යාගාවට එන්නේ මුළු ලෝකෙම මේ ලෝකෙම එක රටක් බවට පාලනය කරනවායි කියලා දන්නවා. දැන් යක්ෂයා අවුරුදු 6000කට පමණ කාලයක් තිස්සේ උත්සාහ කළා එයා ලොක්ක වෙන්න. ඒ කියන්නේ දැන් මේ අද මේ මම කැමති නැහැ කියන්නේ සමහර දේශපාලන නායකයෝ කියනවා no borders. මේ වැටවල් නැහැ. ඒ කියලා ප්‍රොමෝට් කරනවා. මේ ඔක්කොම එක වෙන්න ඕනේ කියලා දැන් ඒක ඉස්සීගෙන එනවා ලස්සනට. ඒකට විරුද්ධව යන අයට දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ අය ඒකට විරුද්ධව ඉන්නවා. ඒකට විරුද්ධව ඉන්න අයට නැති වැරදි කියලා කොහොම හරි ඒගොල්ලන්ව වටන්න උත්සාහ කරනවා. මොකද යක්ෂයාට ඕනේ එක දවසක් හරි ඒ විදිය පුටුක ඉඳ ගන්න. මට මතක් වෙනවා ලංකාවේ මිනිස්සු කියන බයිලා එකක්. ඒ බයිලා එක තමයි සුම්හිරි පානේ පදමට ගහලා හිත මරුණත් හිතට සැපයි අද ජොලි කරලා කියනවා. දැන් අද සාතන් ඒ විදියට වැඩ කරන්නේ. මම දන්නවා මට මේක දැන් මෙස්සලා මම උරුදු 6000 try කළා. යේසුස්වහන්සේ ඇවිල්ලා කුරුසියේ මැන්ලා ජයග්‍රහයෙන් පස්සේ මම තවත් ලොකු පරාජයකට ආවා. දැන් මට ඕනේ අර තෙල් කැල්ලක් කාලා ගම් කැල්ලක් ගියක් කමන්නේ නැහැ වගේ මට ඕනේ එක දවසකට හරි යේසුස් වහන්සේ ඉන්න පුටුවේ මට ඉඳ ගන්න ඕනේ කියලා. ඒ චේතනාවෙන් තමයි මේ එයා මේකන්තිය ෆුල් ට්‍රයි කරනවා ඒ ස්ථානයට එන්න. ඉතින් ඒකට යාට පාවිච්චි කරන ප්‍රධාන තුන් දෙනා තමයි අන්තක්‍රිස්තු විශේෂයෙන්ම බොරු අනාගත වාක්‍යය false prophet එයයි අර බැබිලෝනියන් ස්පිරිට් එකයි. right? දැන් යක්ෂයාගේ කාලයේදී ඒ කියන්නේ මේ පීඩාව එන කාලයේදී යක්ෂ ඒගොල්ලෝ ගේන්න යනවා මාක් එකක්. නේද? ඒගොල්ලෝ ගේන්න යනවා මාක් එකක්. 666. ඒ මාක් එක ගේන්න යනකොට මේ මාක් එක අයිඩියාවේ ගොඩ් කියන මම පෙන්නන්න පස්සේ. ගේන්න ගියාම ඒකේ මාක් එක හොඳයි කියලා කවුද ප්‍රොමෝට් කරන්නේ? අපි කියවා ඉස්සෙල්ලා එල්දරා පොතේ 13 සිට 17 දක්වා. අපි මේව ඉගෙන ගන්න ඕනේ මොකද දන්නවද? අපි එලිදරවවත් තියෙනවනේ අප මොන ස්ථානින්ද ගැලවුනේ? ඒකට අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනෝනේ. ඒ නිසා අපි අනිත් අයව මොන ඒගොල්ලන්ගේ ස්ථානින් ගැලව ගන්න තියෙන අවශ්‍යතාවය ගැන හින්දා. දැන් රෝම 13 1 සිට 2 දක්වා කියනකොට කියනවා හැම දිනම බලයලත් මුලාදෑනින්ට යටත් වේවා. ඒගොල්ලෝ විලකේ. කොස්පවට විලකේ. මේ මම බයිබලෙන් පෙන්නන්නම් ඔයගොල්ලෝ මාර්කය ගන්න ඕනේ කියනවා. බයිබලෙන් යක්ෂයා පෙන්නන් දෙනවා මේ මාර්කය ගන්න ඕනේ කියලා. දැන් ඔයා බටහිර රටවල් වල ජීවත් වෙනවා නම් ඔයා අහලා ඇති හැරි පොටර් කියලා කියනවා. යා ආපොම මේ මොනවාද මේ ගුප්ත හා මායා කර්මය ගෙන් කියන්නේ witchcraft and occultism එකෙන් පොත් ලියනවා ඒවා. ඒවා හොඳ නෑ. දැන් මේ පොත්වල ලිටරචර් වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ මේ සාහිත්‍ය හොඳ ඉංග්‍රීසි වලින් ලියලා තියෙන්නේ. ඒකේ හින්දා ඒගොල්ලෝ අද ස්කූල් වලින් මේක ළමයින්ට කියවන්න කියලා තියලා තියෙනවා. දැන් ඒක සමහර ක්‍රිස්තියානි අම්මලා තාත්තලා කියනවා මොකක්ද ඒකේ තියෙන වැරද්ද? අපි ගිහිල්ලා ඒවා ගැන කියනකොට ඒගොල්ලන්ට ඒකේ වැරද්දක් පේන්නේ නැහැ. ඒ විදිහට කාලයක් එන්න යනවා වැරදි දේ හරි කියලා පෙන්නනවා හරි දේ වැරදි කියලා පෙන්නන කාලයක් එන්න යනවා. ඒකින්ද ඒ විදිහේ කාලයක් ඉඳ අපි හුඟක්ම ප්‍රයෝජන ගන්න. අපි දැන් ඉලෙක්ෂන් එකක් තියෙනවා කියමුකෝ. ඉලෙක්ෂන් එකක් කියන්නේ මේ ඡන්දයක් තියෙනකොට අපි කාටද වෝට් දෙන්නේ? ධර්මිෂ්ඨ මිනිස්සුන්ට. ධර්මිෂ්ඨකමගේ නෑ. අපේ පොකට් එකට කවුද වැඩිපුර සල්ලි දාන්නේ? අපිට කවුද බැබිලෝනියන් ස්පිරිට් එකේ හැටියට සල්ලි පොකට් එකට වැඩිපුර දාන්නේ? අපි යාගාවට යන්නේ. ඔක හැම රටේම වෙනවා. ඒ හින්දා අපි මේව ඔලින් උගා ප්‍රවේශම් වෙන්න යනවා. මේ අන්තිම කාලේ දෙවියන් වහන්සේගේ අලුත් ස්වර්ග රාජ්‍යයේ දිශා බලන යන ගමන්. දැන් අපි තුමු සුනාමි එක ගැන. අපි තුමු මම සුනාමි එක ගැන කලින් දැනගෙන හිටියයි කියලා. මං ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා මිනිස්සුන්ට කිව්වා නම් මෙහෙම සුනාමි එකක් කියලා එන්න යනවා. ඒගොල්ලෝ මට hina වෙනවානේ. ඔයා මොනවද කියන්නේ? දැන් මේ ගම් වල අපි දැන් අවුරුදු 200ක් 300ක් අපේ බුතු මිත්තු ඔක්කොමලා ඉන්න සුනාමි කියන්නේ කවුද? මේ ජපානයෙන් මිනිහෙක්ගේ නමද?
එයා මොන ෆ්ලයිට් එකේ දෙන්නේ කියලා මට විහිළු කරන්න ඇති. තේරෙනවද? ඒ වාගේ අද මේ එළිදරව් පොතේ තියෙන දේවල් අපි මිනිස්සුන්ට කියනකොට සමහර මිනිස්සු අපිට hina වෙයි. ජෙරමායට hina වුණා වගේ. right? එසිකේල් hina වුණා වගේ. යේසුස් වහන්සේට hina වුණා වගේ මිනිස්සු hina වෙන්න යනවා. නමුත් අපිට වගකීමක් තියෙනවා ඒක ගැන කියන්න. නෝවා අවුරුදු 100ක් දේශනා කළා එක්කෙනෙක්වත් හැරුන්නේ නැහැ. නමුත් නෝවාගේ නිදහස ආවේ යා දේශනා කරපු නිසා. ඒ වගේ අපි දෙවෙනි මනුෂ්‍යයන්ට දෙන අවවාදේ මේ 10කට කිව්වොත් එක්කෙනෙක් අහයි. අපිට එක්කෙනා මිස් වෙනවා අර 9 දෙනා ගැන බැලුවා නම් එහෙම. මට ඒ විදිහ අත්දැකීම් බොහොමයක් තියෙනවා. සමහර අය මම අධෛර්යමත් කළා කියලා. වාන්න වැඩක් නැහැ මිනිසුන්ට කියලා. දැන් කී දෙනෙකුට කිව්වද කියලා. මම කියන්නේ මේකයි. කමක් නැහැ මම 10 දෙනෙකුට කියලා එක්කෙනෙක් හැරුවොත් මට ඇති එක්කෙනා. මම එක්කෙනා දිහා බලාගෙන තමයි කියන්නේ කියලා. අද සභාවලුත් අපිම යාඥා කරනවා. මේ eternity at heart හදවත් තුල සදාකාලිත්වය දාන්න ඕනේ. අපි මනුෂ්‍යයන්ට කතා කරනකොට හදවත් වලට සදාකාලිත්වය දාන්න ඕනේ. මට ඒකලට දුකයි. මේ හුඟක් සභාවල යාඥාවත් කරන්නේ සභාව මම සේවය පටන් ගන්න බලන් තියෙනවා. යාඥා කරන්න පටන් ගත්තා. පාස්ටර් ඇවිල්ලා මොනවා හරි මේ ඉන්ටර්නෙට් එකේ මොනවා අරගෙන මොනවා හරි බණ ටිකක් කිව්වා. ඊට පස්සේ මේ announcement කොමලා ගෙදරනවා. සමහර අය සමහර සභාවල යාඥා කරනවා. නමුත් යාඥාවෙත් අපි අර හදවත සදාකාලිත්වයට දාපු යාඥාවල් බොහොම කෙටි ගානක් තියෙනවා. සදාකාලිත්වයට හදවත දාපු යාඥාවල් බොහොම ටිකයි තියෙන්නේ. අපි කේදෙනෙක් යාඥා කරනවා ස්වාමීනි මම හිතනවා පාස්ටර් මට යාඥා කරන්න මට හිතෙනවා දෙවියන් වහන්සේ මට මේ විදිහේ කැඳවීමක් දීලා තියෙනවා කියලා යාඥා කරන්න මම දෙවියන් වහන්සේ කැඳවීම හඳුනගනි කියලා. එහෙම නැත්නම් පාස්ටර් මට යාඥා කරන්න මම මෙහෙම 5 දෙනෙක් ඉන්නවා අපේ කන්තරුවේ ඒගොල්ලෝ දෙවියන් වහන්සේ කියන දන්නේ මම අඬනවා හැමදාම අනේ ස්වාමීනි මේගොල්ලෝ මරණම නරකාදෙට යයි නේද? ඒ විදිහේ යාඥා ඉඳීම බොහොම අඩුයි අද. මොකද අපිට අර හදවත් තුළට සදාකාලිත්වය දාලා නැහැ. අපි සදාකාලිත්වය දාගන්න ඕනි. තාමත්ම වැදගත් දෙයක්. දැන් අපි මේ අද නිවුස් හුඟක් හොඳයි. නමුත් මම මෙහෙම කරන්නේ මේ පාඩම් තුලම හුඟක්ම අවශ්‍යයි. මට හුඟක් සන්තෝෂයි. මම දන්නවා අඩු ගානේ දෙන්නේ සමහරට යාඥා කරනවා ඒත් වැඩි ආයෙන්නේ කියලා. ඒගොල්ලෝ දැන් ප්ලෑන් කරනවා එළිදරව් පුත ඒගොල්ලන් ගන්නන්න යනවා කියලා. මං කිව්වා රයිට් නෝට්ස් ඔක්කොම එවන්නම්. PowerPoint එවන්නම්. ඕගොල්ලන්ට පුළුවන් මට වැඩි හොඳ සිංහලට ඔක දාන්න. ඕගොල්ලෝ දාලා ඕගොල්ලන්ගේ නම කියලා ඕනේ මට කමන්නේ ඕනේ විදිහට කළා. හැබැයි ඔකේ වෙනස්කම් කරනවා නම් මම කටිය ඩිස්කස් කරන්න. එහෙම නැත්නම් මේක අරගෙන මට වැඩි ලස්සනට දුවන්න කියලා මම ආසාවෙන් ඉන්නවා. තේරෙනවද? ඉතින් මොකද මේක ඉතාමත්ම වැදගත් කාරණාවක් හින්දා. right. දැන් යේසුමානේ අපි බැලුවා විනිශ්චය ගැන. යේසුමානේ අපි බැලුවා විනිශ්චය ගැන. විනිශ්චය දෙකක් තියෙනවා. දෙවියන් වහන්සේ විනිශ්චය දෙකක් කියනවා. පළවෙනි විනිශ්චය ගැන අපි යේසුමානේ බැලුවා. ඒක අපි දැක්කා මේ පළවෙනි විනිශ්චයට ආවේ යේසුස් වහන්සේ තුල දශ වර්ෂයට ඉස්සෙල්ලා ගැලවීම ලැබපු අයට. යේසුස් කියන්නේ අපි මම හිතනවා අපි මගේ මේ පරිදි අසන් ඉන්න සියලු දෙනාම ඒකට ඇතුළත් වෙනවා කියලා දෙවියන් වහන්සේ තුල ගැලවීමට ආපු අයගේ විනිශ්චය. ඒගොල්ලන්ට ආපුවම ඒගොල්ලන්ගේ ත්‍යාග සහ තනතුරු සඳහා. මොකද මම කිව්වා අපි යේසුස් වහන්සේ සමග රජ කරන්න යනවා. වතුර මීනාස් කතාවේ කිව්වා 10ක් ගෙන අපි කරන්න කිව්වා ඔයා ගම් 10කට සිටිස් 10කට රජ කරන්න යනවා කියලා. තව එක්කෙනෙකුට 5කට කියලා කිව්වා. මම කිව්වා දාවිත් වගේ කෙනෙක් මුළු රටක්ම රජ කරයි කියලා. ඉතින් ඒක තමයි පළවෙනි විනිශ්චය. අපි ඒක යේසුමානේ කළා. ඒකට මේ එළිදරව් පොතේ 20 4 සිට 6 දක්වා දෙවෙනි කොරින්ති 5:10 තිමෝති 2:12 පළවෙනි කොරින්ති 6:1 ඒ විදිහේ ස්ථාන වල බලන්න පුළුවන්. දැන් අද බලන්න යනවා අලුතෙන් දෙවෙනි විනිශ්චය ගැන. දෙවෙනි විනිශ්චය ගැන. දැන් දෙවෙනි විනිශ්චයට අයත් වෙන්නේ කවුද? දෙවෙනි විනිශ්චය වෙන්නේ දශ වර්ෂයෙන් ඉවරුණායින් පස්සේ.
දශ වශයෙන් මේක ආපුම ශරීරයට කියන විනිශ්චය. මොකද මේක මිනිස්සු දැන් අපි පළවෙනි විනිශ්චයෙන් අපේ දෙවියන් වහන්සේ ඔසවල අපිට ස්වර්ගීය ශරීරයක් දෙනවා. right celestial body එකක් දෙනවා. ඒ වාගේ දැන් දෙවෙනි විනිශ්චයට එන්නේ පළවෙනි විනිශ්චයට සම්බන්ධ නුනයි. ඒ කියන්නේ යේසුස් වහන්සේ තුල යේසුස් වහන්සේ නැතුව මරුණ අය, යේසුස් වහන්සේ පිළි නොගෙන මරුණ අය සහ දශ වර්ෂයේ තුල කියන්නේ මිලේනියම් එකේ තුල මාංශයෙන් ඉපදින අය ඉන්නවා. ඉතින් කොටස් දෙකක් තියෙනවා. දෙක කොටසක් අපි දන්නවා ඒ කොටසය යන්නේ නරක ආදියට. ඒ කොටසය යන්නේ නරක ආදියට. ඒ කියන්නේ අපි සමග අද ජීවත් වෙන අය නමුත් දෙවියන් වහන්සේ තුල මැරෙන්නේ නැති අය. එතකොට එළිදරව් පොතේ 20:12 සිට 13 දක්වා මලාවු ලොකු අයද කුඩා අයද සිංහාසනයේ ඉදිරිෙහි සිටිනවා දුටිමි. පොද්ද දිගහරිනු ලැබුවේය. ජීවන පොතවන තවත් පොතක් දිගහරිනු ලැබීය. මලාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවෝය. සමුද්‍රය එහි උන් මලවුන් පාවා දුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මලවුන් පාවා දුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවෝය. දැන් මේකේ කියනවා ඉස්ලාම් කියනවා පොත්ද කියන්නේ books book නෙමෙයි books පොත නෙමෙයි පොත්ද. ඊට පස්සේ කියනවා පොත. ඒ කියන්නේ පොත් ගොඩක් තියෙන එක පැත්තක් තියෙනවා, එක පොතක් තියෙන එක පැත්තක් තියෙනවා. මේ පොත්ද වල තියෙන්නේ books වල තියෙන්නේ මොනවද? දෙවියන් වහන්සේ නැතුව මරුණ අයගේ පොත්. ඒකේ කියනවා ඒගොල්ලෝ තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන දේවලින් විනිශ්චය කරන්න ලැබුවේ. ඒගොල්ලන්ව විනිශ්චය කරන්න යනවා ඒගොල්ලෝ කරපු හැම දෙයකින්ම. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තුල නැති අය, යේසුස් වහන්සේ තුල නැති අයගේ හැම පාපයක්ම ඒගොල්ලෝ කරපු හැම දෙයක්ම දෙවියන් වහන්සේ ඒ පොතේ සටහන් කරලා තියෙනවා. ඇයි සටහන් කරලා තියෙන්නේ? දෙවෙනි විනිශ්චයේදී සුදු සිංහාසනයේ විනිශ්චයේදී ඒගොල්ලන්ට දඬුවම් දීම පිණිස. මම ඉස්සෙල්ලා කිව්වා යක්ෂයාව යවුවයි කියලා පාතාලයේ පල්ලෑම ස්ථානයට නේද? මම හිතන්නේ අපි කියුවේ එක යසයි පොතේ කිව්වා පාතාලයේ පල්ලෑම ස්ථානයට පාතාලයේ ගැඹුරටම යසාය 14:12 කියනවා එහෙත් නුඹ පාතාලේ නම් වලේ ගැඹුරටම බසිනවා ඇත. මොකද සාතන්ගේ පුත අරපුවම ඒකේ එක හොදක් වක්වත් නැහැ. එකක්වත් නැහැ. right? ආව දැම්ම පාතාලේ ගැඹුරු ස්ථානෙට. දැන් ඉතින් ඊට පස්සේ ඊළඟ පුත අරිනවා. ඒ ආපුවම ලුක් 12:20 සිට 21 දක්වා ඒක කියනවා ඒ මනුස්සයා හිතුවා මගේ අස්වැන්න හොඳයි මම ලොකු මේ ගබඩා හදලා ලොකු පෝසත් විනයක් වෙනවා කියනවා. එතකොට මේ මනුස්සයාට දෙවියන් වහන්සේ කියනවා අඥානය අද රාත්‍රියේ නුඹේ ප්‍රාණය නුඹෙන් අය කරනු ලැබේ. එවිට නුඹ සූදානම් කරගත් දේ කාට වෙන්නේ දැයි කීසේක. දෙවියන් වහන්සේ කෙරේ පොහොසත් නොවේ. අද ඒක කියනවා අපිට කියනවා be rich towards God. දෙවියන් වහන්සේ කෙරේ පොහොසත් නොවේ. වස්තු රැස් කරගන්න අය එයා කාර්යය කීසේක. දැන් අපි කියනවා අපි මොන education මොන දේ වුණත් මේ ලෝකේ තියෙන මොන දේ වුණත් ඒක දෙවියන් වහන්සේගේ රාජකාරිය පොහොසත් කිරීමට චේතනාවෙන් නෙමෙයි නම් කරන්නේ අපි හරි මෝඩෙක් කියලා කියනවා. right? ඊට පස්සේ දෙවෙනි කෙනෙක් කියන්න පුළුවන් මම ආසයි මම දැක් අපි බොහොම දුප්පත් ඉපදුනේ මම ආසයි අපේ ජීවිත තත්ත්වය ටිකක් ඉහළ කරගන්න මහා ආසයි අපේ තාත්තලාට දෙන්න බැරි දේවල් මගේ ළමයින්ට දෙන්න ඒ විතරක් නෙමෙයි
ඒ කරන ගමන් සමාජයට සේවයක් වෙන්න කියලා. හුඟක් අය දොස්තර වෙන්නේ ඒ කාරණාව නිසා. ඒගොල්ලන්ගේ ජීවිත මට්ටම ඉහළ කරගෙන සමාජයට සේවය කරනවා. තුන්වෙනි එක්කෙනා කියන්න පුළුවන් මම අද දැකලා තියෙනවා මේ දුප්පත් රටවල් වල කොච්චර මිනිස්සු අකාලේ මැරෙනවද. ඒකින්ද මම ආසයි දොස්තර කෙනෙක් වෙන්න. මොකද එතකොට මට පුළුවන් මේ කිටි කාලින සහ දීර්ඝ කාලින දේව සේවයට ගිහිල්ලා මම මේ වැඩ කරන ගමන් කිටි කාලෙට අපි ඉස්සර මිෂන් ට්‍රිප්ස් ගියා වගේ ගිහිල්ලා ඒ දුප්පත් අයට උදව් කළා ඒගොල්ලන්ට බේබ් කළා. ඊට පස්සේ කාලයකට පස්සේ මම කැමතියි තව දොස්තර දෙන්නෙක් තුන් දෙනෙක් වෙලා ඒ විදිහේ රටකට හොස්පිටල් එකකුත් හදන්න කියලා. අන්නේ ඒ විදිහේ ඒ හදන ගමන් මම ක්‍රිස්තියානි කාලේ මම ඒගොල්ලන්ට උදව් කළා. ඒ කරුණාවේ ක්‍රියා තුලින් මට ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ වචනේ දෙන්න පුළුවන් කියලා. මොකද ගොක් කුලාලා දන්නවා යේසුස් වහන්සේ ගාවට දුප්පත් මිනිසෙක් ආවොත් දෙවියන් වහන්සේ ගාවට ලෙඩෙක් ආවොත් යා දේශනා කරන්න ඉස්සෙල්ලා යාට ශාරීරික අවශ්‍ය දේ සැපයුවා. ඉතින් මේ විදිහේ චේතනාවක් තියෙනකොට අපි ඒ මිනිසයා යේසුස් වහන්සේ වෙනවා. යා නොදැනුවත්ව හෝ නොදැනුවත්වම එයා වෙනවා උන්වහන්සේගේ බයිබලයේ කියනවා seek ye first the kingdom of God. පළමුවෙන් උන්වහන්සේගේ රාජධානියත් ධර්මිෂ්ඨකමත් සොයන මිනිසයාට උන්වහන්සේ සියලු දේ දෙනවා කියලා. එයා හිව්වේ උන්වහන්සේගේ රාජධානිය කියලා. මතේ 22 37 සිට 40 දක්වා කියනවා උන්වහන්සේ කියනවා ප්‍රධානම අන මොකද්ද කියලා කියනවා. උන්වහන්සේ උඩ කතාවට නුඹේ මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවියෝ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. මේක උතුම් වූ පළවෙනි ආඥාවයි. මෙහා සමාන දෙවෙනි මෙහා සමාන දෙකම මේ එකක් අනිත් එක නැතුව ඉන්න බෑ. තේරෙනවද? අපිට මිනිස්සුන්ට ආදරය කරන්න පුළුවන් දෙවියන් වහන්සේට ආදරය නොකර. නමුත් අපි දෙවියන් වහන්සේට ආදරය කළොත් මිනිස්යාට කරන ආදරේ ස්වභාවයෙන්ම එන්න පුළුවන්. දෙවියන් වහන්සේට අපි ආදරය කියන පළවෙනි ලක්ෂණය තමයි අපි මිනිස්යන්ට තියෙන ආදරය. මේහා සමාන දෙවෙනි එකක් තිබේ. එනම් නුඹට මෙන් නුඹේ අසල් වාසියට ප්‍රේම කර යනුයි. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් පිහිටා තිබේයයි කීසේක. අපි ඒ චේතනාවෙන් දෙවියන් වහන්සේට සේවය කරපුවම අපිට තෝරා ගන්න බැරි දෙය එළිදරව් වෙන්න පුළුවන්, යෙසායා පුත වෙන්න පුළුවන්, උපති පුත වෙන්න පුළුවන්, මොනම පුත හරි බයිබලයේ තියෙන සියලු දේම සුද්ධාත්මයන් වහන්සේ වැය සමග සමගිකාරී පාර්ට්නර් කෙනෙක් වෙන්න යනවා. ඔයාට ඒ ගමනට යන්න. ඒ ගමන යනකොට ඉතාමත්ම අවශ්‍යයි. ඒ ගමන යනකොට අපිට ස්වභාවයෙන්ම උසස් වීම වෙනවා. අපිට promotions will come naturally. අපිට උසස්කම දෙන්නේ දෙවියන් වහන්සේට. හැබැයි අර දුකට කාරණයක් තියෙනවා. සමහර අය ලස්සනට පටන් අරගෙන උසස් වීම අරගෙන ඊට පස්සේ මමත් පැත්තට හැරෙනවා. then අපි යේසුස් වහන්සේ කිව්වා for the joy that was කිව්වා මේ දෙවියන් වහන්සේ ඉදිරියේ තිබුණ ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගත්තා කියලා. ඒ වගේ අපි තුලින් දෙවියන් වහන්සේට කරන සේවය ගැන ප්‍රීතියක් තියෙන්න ඕනේ. දැනුම වැඩි කරගන්න නෙමෙයි. මම ලොකු පාස්ටර් කෙනෙක් වුණොත් මට ලොකු කාර් එකක් ගන්න පුළුවන්. ලොකු බිල්ඩින් එකක් ගහන්න පුළුවන්. මම ලස්සන ඇඳුම් අඳින්න පුළුවන්. මම පිටරට යන්න පුළුවන්. මිනිස්සු යන්නේ නැතර මාව දැනගන්නේ නෑ. ඒ චේතනා ඔක්කොම බිඳුවට යනවා. නමුත් ඒ චේතනා බිඳුවට ඒ විදිහේ චේතනා බිඳුවට ස්වභාවම තම කැමැත්තම දාපුවම දෙවියන් වහන්සේ ඒ විදිහේ ස්ථානවලට අපිව ගෙනියන්න දෙනවා. ඒ ගෙනිච්චම අපි අස්සේ පිට ගියත්, කොටලුව පිට ගියත්, අපි බෙන්සකේ ගියත්, බරගමත් ගියත් අපේ දෙවියන් වහන්සේ තියෙන සම්බන්ධතාවය වෙනස් වෙන්නේ. බයිබලයේ කියනවා joy for the joy that was set with උන්වහන්සේ තිබුණ ප්‍රීතිය. ඒ joy කියන්නේ මොකද්ද? කොහොමද joy spell කරන්නේ? J O Y. ඒ කියන්නේ Jesus first ඉස්සරහම යේසුස් වහන්සේ, ඊට පස්සේ others, ඊට පස්සේ yourself. ඒක දාපුවම දෙවියන් වහන්සේ අපිට දෙන ප්‍රීතිය
සදාකාලෙටම තියෙනවා. ඒ ප්‍රීතිය මේ ලෝකේ විතරක් නෙමෙයි. සදාකාලෙම තියෙනවා අපි ඒ චේතනාවෙන් කියව. අපි යේසුස් වහන්සේගේ ජීවිතය දිහා බලපුවම ෆිලිප්පි පොතේ 2:5 සිට 11 දක්වා කියනකොට කියනවා උන්වහන්සේ ලෝකේ දෙවියන් වහන්සේ බව දැනගෙන සිටියත් උන්වහන්සේ එක පැත්තකට තියලා කුරුසියට ගියා. ඒ නිසා දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ උන්වහන්සේව උසස් ස්ථානයට තිබ්බා. අද පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේට අර ජෝසෆ්ට පාරාව සම්පූර්ණ බලය දුන්නමින් අද දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ සියලු බල සියලු විනිශ්චය බලය සියලු බලය යේසුස් වහන්සේට දීලා තිනවා. ඊට පස්සේ 12 වෙනි පදයේ කියනවා ඒ උදාහරණය අරගෙන අපි බයනුත් වේවුලමින් අපේ ගැලවීම හදාගන්න කියලා. දැන් මේ මෙපමණ මිලියක් ගෙවන යේසුස් වහන්සේ ආවා ඊතරම් උසස් ස්ථානයකට. රජුරුවන්ගේත් රජනේ. උන්වහන්සේ ඔක්කොම කළේ කුරුසියට ගියා, මේ ලෝකෙට ආව මිනිසෙක් හැටියට, මේ ලෝකේ ඔටුළුවෙක් පිට ගියා, මේ බොහෝ දුර ඊශ්වර දේශෙට ගිහිලා ඉන්නවනම් පේනවා කොච්චර අමාරුද කියලා ඒ පාරවල් ඇවිදින්න. බොහෝ දුර පයින් ගොස් මිනිසුන්ගෙන් ද්වේෂ කළ අය ඒ ඔක්කොම මැද්දේ උන්වහන්සේ අපිට සේවය කළා, උන්වහන්සේගේ ජීවිතය පූජා කළා. උන්වහන්සේට ලැබුණු උසස්කම ඒක උන්වහන්සේ තනියම කන්නේ නැහැ. ඒක උන්වහන්සේ අපි සමග බෙදා ගන්නවා. උන්වහන්සේ කියනවා අපි කවදා හරි උන්වහන්සේ සමග රජ කරනවා කියලා. නේද? මම දෙවෙනි තිමෝති 12:2 මම හිතන්නේ. දෙවෙනි second Timothy 2:12. දෙවෙනි තිමෝති 2:12 මම හිතන්නේ. ඊට පස්සේ කියනවා අපි උන්වහන්සේ සමග එක උරුමාකාරය වෙනවා කියලා. මේ ඔක්කොම උන්වහන්සේ මහන්සියට වැඩ කළේ. අපි එක්ක බෙදා ගන්නවා. ඒ ඔක්කොම වැඩි උතුම් තැන තමයි උන්වහන්සේ අපිට කැඳවීම දීලා තිනවා උන්වහන්සේගේ මනාලය වෙන්න. ඒකේ හින්දා දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු දෙන දේ හරිම පොඩි දෙයක්. ඒක හරියට මට ඇවිල්ලා කියනවා රුපියල් 10යි මේ සීට් ටිකට් එක මේ ටිකට් එක ඔයා රුපියල් 10ක් ගත්තම එන සුමානේ වැඩ කෝටි 10ක දිනුවක් තියෙනවා කියලා. ඉතින් අද දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන්නේ රුපියල් 10 sacrifice එක. එහෙනම් අපි බලමු අපි ඒ විදිහට ජීවත් වුණාම අපේ ජීවිත තුලින් උන්වහන්සේ පියාණන් වහන්සේට ප්‍රශංසා වෙන්න යනවා. යොහන් 14:13 උන්වහන්සේ අපි ඒ ඇටිටියුඩ් එකෙන් කියන්නේ ඒ ආකල්පයෙන් අපි උන්වහන්සේට සේවය කරපුවම උන්වහන්සේ අපිට උන්වහන්සේගේ ගැඹුරු රහස් පෙන්වන්න යනවා. උන්වහන්සේගේ බලයෙන් අපිව ශක්තිමත් කරන ආලේප දෙනවා. උන්වහන්සේ දීලා තියෙන කාර්ය කරන්න. මේ ප්‍රතිපත්තිය මුළු බයිබලයේම ඒගොල්ලෝ ඇතුළත් කරගන්න ඕනේ. දෙවෙනි තිමෝති 2:15 තියෙනවා සැබෑවේ වචනය හරි ආකාර පහදා ගන්නා වූ ලැජ්ජාවෙන්ට ඕනේ නැත්තා වූ වැඩකාරයෙක්ව දෙවියන් වහන්සේ ඒ තුනා වූ කෙනෙකු මෙන් පෙනෙන්න උත්සාහ කරන්න. ඉතින් කියනවා rightly dividing the word. ඒ කියන්නේ වචනේ හරි විදිහට මේක මට දැන් මම එරිත්‍රා පොත කියනකොට ඒකේ සමහර චරිත තියෙනවා හරි ෂොක්. ඉතින් කියනවා ඒ අපේ ස්වභාවය කියලා. නෑ. එහෙම නැත්නම් ඒක මගේ ගැන දෙවියන් වහන්සේ කියන්නේ නෑ. ඒ දෙවියන් වහන්සේගේ වචනේ ඒ විදිහට අපි හරියට ඒ ස්ථානයේ තියෙන දෙවියන් වහන්සේට කළොත් අපි උන්වහන්සේට ගෞරවය කරනවා. දැන් අපි ඒක කෙටි ඉන්ට්‍රොඩක්ෂන් එකක්. දැන් අද හුඟක් තියන් තියෙන හින්දා මම මේ ළඟට යන්න ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් පස්සේ මම වෙලාව ගැන කල්පනාවෙන් ඉන්නේ. මේ ඊළඟ ලෙවල් එකට මම මෙතන මේ chart එකක් දාලා තියෙනවා. ඒක මම ඉංග්‍රීසි වලින් විතරයි දාලා තියෙන්නේ. ඒකෙන් පෙන්වන්නේ second next slide. ඕකෙන් මම පෙන්වන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව හිටපු ප්‍රධාන හතර දෙනා. සාතන්, අන්තික්‍රිස්තු, බොරු ප්‍රොපෙටියා සහ බැබිලෝනියන් සිස්ටම් එක. ඒ කියන්නේ වෛශ්‍ය ස්ත්‍රිය සහ එයා සමග ගෙනාපු හැම එතනම ආවව ඒක තමයි රාජධානිය. ඒක තමයි සල්ලි වලට තියෙන ආසාව,
අද බැංකු ෆයිනෑන්ස් සිස්ටම් එකේ ඔක්කොම මේක එෆෙක්ට් මේ සිස්ටම් එක එෆෙක්ට් වෙලා තියෙනවා. මේ සමලිංග මේ වලට අද මේ ඔස්ට්‍රේලියාව වල බැංකු ලොකු ආයතන හිතම මේ වලට සපෝට් කරනවා. වැරදි දේවල් වලට ඒගොල්ලෝ හිතම සපෝට් කරනවා. ඉතින් මේ සිස්ටම් එක මේ බැබිලෝනියන් සිස්ටම් එක. ඊට පස්සේ ඒ ඕඩර් ඔෆ් අපියරන්ස් දැන් අපි හිතමු මේක තමයි මේ වේදිකා නාට්‍යයක් කියලා. මේ වේදිකා නාට්‍යයේ ප්‍රධාන නළුව 4 දෙනා තමයි මේගොල්ලෝ. දැන් වේදිකා නාට්‍යයක් තියෙනකොට ප්‍රධාන ඉස්සර මට මතකයි ගිහිල්ලා බලන MGR ගේ පින්තූර. බලපුවම MGR මේ පික්චර් එකට ආපු හැටි අපි ඔක්කොම අප්පුඩි ගහනවා. නැත්නම් ගාමිණි ෆොන්ස් එක ආපුවම අප්පුඩි ගහනවා. ඒ විදිහේ තමයි මේ 4 දෙනා ආවා ස්ටේජ් එකට. ආවි මොනවද ඕඩර් එක? ඉස්සෙල්ලාම ආවේ සාතන්, ඊළඟට අන්තිපස්ස, ඊළඟට බොරු ප්‍රපේදී, ඊළඟට හාලට් වයිෂස්ලි. හැබැයි ඒගොල්ලන්ගේ විනිශ්චය එනකොට ඒගොල්ලන්ගේ අන්තිම විනිශ්චය එනකොට ආවේ ඒකේ අනිත් විදිහට. ඉස්සෙල්ලාම දීල් කළේ ඉස්ලාම විනිශ්චය ආවේ හාලට්, ඊළඟ විනිශ්චය ආවේ බොරු ප්‍රපේතයටයි මේ ඊළඟට අන්තිපස්ස යක්ෂයාට ආපු විනිශ්චය ආවේ කොටස් දෙකකින්. ඉස්සෙල්ලාම යක්ෂයාව දැම්ම තනි කළා අවුරුදු 1000කට. මේ ඔක්කොගෙම තනි කරා. ලෝකෙන් තනි කරා. කළා යාව බැඳලා යාව බොටම් ඇබිස් එකට පාතාලයට දැම්ම අවුරුදු 1000කට. ඊට පස්සේ ඒක එලිදරව් පොතේ 20 1 සිට 2 දක්වා ඊට පස්සේ එලිදරව් 20 10 දී එයා යක්ෂයාව මේ අන්තිම නරකාදියට දැම්මා. දැන් මේ නරකේ දාපුවම ඒක කියනවා යාව දැම්මයි කියලා නරකාදියේ යටම ස්ථානෙට. යටම ස්ථානෙ මම පෙන්නන්නම් මේ පද වලින්. ඒ කියන්නේ නරකාදියේ තියෙන එක පොසිෂන්ස්. දැන් දෙවියන් වහන්සේව පිළිගන්නේ නැතුව නමුත් සාමාන්‍ය මිනිසෙක් ඉන්නවා නම් එයා දෙවියන් වහන්සේ පිළිගන්නේ නැත්නම් එයාට ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. නමුත් මම හිතන්නේ එයාට ස්ථානය මේ තරම් නරක නෑ. සමහරවිට මේ යක්ෂයා ගාව අර හිට්ලර් වගේ අය තමයි යා ගාව ඉන්නේ. මම හිතන්නේ. මොකද ඒක මම පෙන්නන්න පස්සේ වෙන පදයකින්. මම බොහොම ප්‍රවේශයෙන් මේවා ඉන්ටර්ප්‍රිට් කරනකොට ඉතින් මේ බයිබලයේ කතන්දරය ආවම නිකන් කියනවා his story. The word history come from his story. තේරෙනවද? මේ ඉතිහාසය කියන එක දෙවියන් වහන්සේට ඉතිහාසයක් කියලා නෑනේ. උන්වහන්සේට අතීතයත් වර්තමානයත් අනාගතයත් තුනම එකම කාලයක්. ඒකින්ද ඒකට කියනවා history කියලා සිංහලෙන් කියනවා මේ ඉංග්‍රීසියෙන් කියනවා history කියලා. දැන් මේක දෙවියන් වහන්සේගේ මේ බලේ නැවතත් ලබා ගන්න එක පමණක් නෙවෙයි. මේක තමයි rise and fall of Satan. කියන්නේ යා සාතන්ගේ සස්වීමත් සාතන්ගේ වැටීම සහ මනුෂ්‍යයා උසස් ඉඳලා පල්ලෙහාට වැටලා දෙවියන් වහන්සේ කොහොමද ඇවිල්ලා අපිව නැවත උන්වහන්සේ තුළට ඇතුළත් කරපු එක ගැන. එසිකියල් 28 12 සිට 15 කියන්නේ. එසිකියල් 28 12 සිට 15. මනුෂ්‍ය පුත්‍රය තීර්හි රජු ගැන විලාපයක් පවත්වමින් ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියන සේකයි ඔහුට කියන්න. නුඹ සම්පූර්ණකම මුද්‍රා කරන්නාව ප්‍රඥාවෙන් පිරි අලංකාර කමෙන් සම්පූර්ණව සිටින්නේය. නුඹ දෙවියන් වහන්සේගේ උයන වන ඒ දන්හි සිටියේය. සියලු අනර්ග ගල්වන ලෝහිතංකද පුෂ්පරාගද වජ්‍ර රන්කාත් කාන්තිද නකමාණික්‍යද සූර්ය කාන්තිද නීලමාණක්‍යද රතු කැටද මරකටද රන්ද නුඹේ වැස්මව තිබුණේය. නුඹේ රබන් වලද නුඹේ නලාවලද මෙහෙවර නුඹ තුලෙහි විය. නුඹ මවනු ලැබූ දවසේදී ඒවා සූදානම් කරන ලද්දේය. දැන් මේ තේජස තමයි යක්ෂයාට තිබුණේ. දැන් මේ යා තමයි ස්වර්ග රාජ්‍යයේ worship leader. විශේෂයෙන්ම අපේ worship leadersලා අපේ ප්‍රශංසාව මේ ස්ටේජ් එකේ කරන අය ගාක්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒගොල්ලෝ යක්ෂයා ගේනවා ඒ පළමු පරීක්ෂාව ගේන්න පුළුවන්.
දැන් එතන එච්චර ලොකු ස්ථානයක් තිබුණ කැනත්තා ඉසිකිය නමුත් එයා මොනවද කළේ? එයාගේ හදවට ආවා නිෂ්ඵල උඩඟුවක්. එයාට එච්චර තිබුණ බියුටි එක තිබුණ ලස්සන දැක්කම එයා හිතුවා මම දැන් පුළුවන් නම් බොස්ව පල්ලෙහාට දාලා හරියට ජෝසප් පාරාව් ගාවට ගියාම ජෝසප්ට කොච්චර නාලය තිබුණත් පාරාව යම් කිසි දෙයක් කිව්වා. පාරාව කිව්වා උපතිපතේ 41 පාරාව යාට කිව්වා මම ඔයාට ඔක්කොම බලය දෙනවා. නමුත් රජපුටුවේ ඉඳ ගන්න පුළුවන් මට විතරයි කියලා. ඒ වාගේ දෙවියන් වහන්සේ අපිටත් බලය දෙන්න යනවා. නමුත් අපි උගාක්ම ප්‍රේසම් වෙන්න ඕනේ උන්වහන්සේගේ බලය ඉදිරියේ බෙවලන්න. යෙසාය 14:12 සිට 15 දක්වා. දීප්තිමත් පහන් තාරකාව අලියම් පුත්‍රය නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි ජාතින් හෙලා දැමුවා වූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි නුඹ සිත තුල සිතාගෙන මම ස්වර්ගයට නැගී මාගේ සිංහාසනය දෙවියන් වහන්සේගේ තාරකාවලට උඩින් තබා උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි. මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි. මහත්මයාණන්ට සමාන වන්නෙමි කීයේය. ඒත් නුඹ පාතාලය නම් වලේ ගැඹුරටම බසිනවා ඇත. දැන් මේකෙන් පේනවා දෙවියන් වහන්සේ මොනවද? ඒ විදිය උඩුකු කමක් අපේ සිතට දාගත්තොත් පොත් දෙකක් තියෙනනේ. ඊළඟ පොතේ තමයි තියෙන්නේ යේසුස් වහන්සේ තුල මැරුණ අය අර දශ වර්ෂය තුල ඉපදිලා යේසුස් වහන්සේ තුල මැරින අය. ඒගොල්ලෝ මේ ස්වර්ග රාජ්‍යයට යනවා. right? දැන් මම මෙතනින් ඕගොල්ලන්ට පොඩි බෝනස් පොයින්ට් එකක් දෙන්න යනවා. පොඩි බෝනස් පොයින්ට් එකක්. ඒ බෝනස් පොයින්ට් එක තමයි මේකයි. යේසුස් වහන්සේ තුල මැරුණ අයට එහෙම නැත්නම් උන්වහන්සේ ඔසවාගත්ත අයට බයිබලයේ කියනවා යෙසායා පොතේ 43:25 කියනවා මමම මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට නුඹේ වරද මකා දමන තැනතේය. තැනන් වහන්සේය. ඒ කියනවා I will not remember your sins. ඒ කියන්නේ මොනවද? අපි දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා අනේ ස්වාමිනේ මම මේ විදිහ වැරද්දක් කළා. දාවිද් විශාල වැරද්දක් කළා සමාව දුන්නා. ඊට පස්සේ යේසුස් වහන්සේ ගැන කතා කළෙත් නෑ. දාවිද් ගැන කතා කළෙත් නෑ. දැන් දෙවියන් වහන්සේ කියනවා මම මේක මේ සයිඩ් එකෙන් එලා පොඩි බෝනස් එකක් ගන්නෙ. මේ සමහර අය පාපයක් කරනවා. ටිකක් විශාල පාපයක් කරනවා. කළා දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලනවා. සමාව ඉල්ලලා ඊට පස්සේ ඒගොල්ලෝ හිතනවා මට තාම සමාව දෙන්න නැති ඇති. අන්න මට මේ මොකක් හරි වෙච්ච සිද්ධියක් බලලා කියනවා මේ ඒ පාපේ සාපේ තමයි මම ඊට පස්සේ තාම එන්නේ කියලා. මොකක් හරි වෙලක් වෙන ඒ පාපේ සාපේ තමයි. ඉතින් ඊට අනේ ස්වාමීනි මට මම සමාව වෙන්න ස්වාමීනි කියලා කියනවා. ඉතින් ඒකට දෙවියන් වහන්සේගෙන් සමාව ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේකයි. ඒකේ පුතේ නේ බෑ කියලා සමාව ඉල්ලනවා වැට ස්වර්ගයෙන් හඬක් ඇසෙන්නේ නැහැ. ඉතින් හිතනවා වැට සමාව ලැබිලා නැහැ කියලා. ඒකින්ද මේකෙන් මොනවද කියන්නේ? අපි දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා මොනම වැරද්දක් කරලා තිබුණත් උන්වහන්සේගෙන් සමාව ඉල්ලගත්තොත් ඊට පස්සේ දෙවියන් වහන්සේ ඒක අමතක කළා නම් ඒ පාපය මට මතක තියාගෙන ඉන්න අයිතිවාසිකමක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට මට අවශ්‍ය මොකද? ස්වාමීනි වහන්සේට මම හරිම ස්තුතිවන්ත වෙනවා. වහන්සේ මට මේ දුන්න සමාව ගැන. මම කෙසේද වහන්සේට තවත් ගැඹුරු ලෙස සේවය කරන්නේ කියන ඒ චේතනාවෙන් එන්න ඕනේ. ඒකට උදාහරණයක් ලූක් 7:36-50 දක්වා කියපුවම පේනවා. right? දැන් අපි අපේ සබ්ජෙක්ට් එකට මම හිතුවා ඒක පොඩි බෝනස් කැල්ලක් ගහන්න ඕනේ කියලා සයිඩ් එකේ. right? දෙවියන් වහන්සේ අපිට සමාව දුන්නම උන්වහන්සේ ඒක අමතක කරලා දානවා. As east is from the west. නැගෙනහිරින් බස්නාහිර වෙන් කරක් මෙන්. ඒ මොකද east from the west කියන්නේ? north from the south කියවන north pole එකක් තියෙනවා south pole එකක් තියෙනවා. පාපේ එහෙනම් මේ දෙක මැද හිර වෙනවා. east and west කියපුවම ඒ දෙක කවදාකවත් සම වෙන්නේ නැහැ. උන්වහන්සේ ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා. දැන් අපි එමු දෙවෙනි ජජ්මන්ට් එකට හරි දෙවෙනි ජජ්මන්ට් එක ගැන එනවා. අපි දැන් පේනවා
දෙවියන් වහන්සේට පුදුම මතකයක් තියෙන දෙවියන් වහන්සේට විස්මිත පාලනයක් තියෙනවා, විස්මිත මතකයක් තියෙනවා. ඒ පුදුම මතකයක් තියෙන්නේ අපි පව් සමාව ඉල්ලපේවට මට මතක තියෙනවා, යාට මතක නැහැ. දෙවියන් වහන්සේට මතක නැහැ. නමුත් කරපු හැම පාපයක්ම අපි සමාව ඉල්ලපු නැති දෙයට උන්වහන්සේ හැම දෙම මතකයි. දෙවෙනි කාරණාව ඒකේ කියනවා ඒ මරණව සියල්ලෝම උන්වහන්සේ ඔසවනවායි කියලා. සමහර අය මැරිලා ඒගොල්ලන් කියනවා මේ සමහර අය කියනවා the sea gave up the dead. ඒ කියන්නේ සමහර අය මුහුදේ මැරිලා මේ අපිට නැව ගිලිලා එහෙම නැත්තම් මොකක් හරි වෙලා එන්ට නැව් යුද්ධක ගිහිල්ලා ඒගොල්ලෝ මුහුදේ මැරලා මුහුදේ හැට හිටියත් ඒගොල්ලන් උස්සනවා. වලලා දාලා හිටියත් උස්සනවා. මම හිතන්නේ සමහර ආගම් වල මිනිස්සු මරුණාම පුච්චලා අලු අරගෙන ගඟේ විසි කරන්නේ බලමුකෝ දැන් ඔයා මෙයාව උස්සන්නේ නැටි කොහොමද කියලා. දෙවියන් වහන්සේට පුළුවන් ඔයා මොන තැන හැංගුවත් උන්වහන්සේට පුළුවන් ඔයාගේ අලු අරගෙන ඔයාගේ ශරීරය හදලා නැවත නැගිටන්න. හොඳ මම සමහර වෙලාවට හිතනවා මේක මේ අලු අරගෙන ගිහලා ගඟේ විසි කරන්න හොයාගන්න බැරි වෙන්නේ කියලා. දෙවියන් වහන්සේට හොයාගන්න බැරි දෙයක් නෑ. අම්ම දෙකිනාවම ඔස්සවන්න යනවා. ඔස්සවලා උන්වහන්සේ විනිශ්චය කියනවා. එළිදරව් පොතේ 14 සිට 15 තියෙන මරණයත් පාතාලයත් ගිනි විලට හෙළන ලද්දේය. මෙය දෙවෙනි මරණයයි. එනියම් ගින විලය. ක්‍රිස්තුස් වහන්සේ තුල ඉපදුන අයට වැඩිපුරම තියෙන එක මරණයයි. සමහර අය ඒ මරණයට එන්නෙත් නෑ. මේ එක මරණය. ඒ මරණය තමයි අපි යේසුස් වහන්සේ පිළිගත්තු දවසේ ලැබෙන මරණය. ඊට පස්සේ අපි මැරෙන්නේ නෑ. මේ ලෝකේ අපි මැරෙන්නේ නෑ. පේතෘස්ව ගල් ගහලා මාරුවම ගල් ගහලා කියමු යා නින්දට ගියයි කියලා. අපි නිදාගෙන අනිත් පැත්තේ නැගිටිනවා විතරයි මම මේක ඊට ඉස්සෙල්ලා ස්ටඩි එකේදී කිව්වා. ඉතින් කියනවා යමුක පොතේ ඉන්දියාවේ ඔහු ගිනි වලට හෙළනු ලැබුවේ කියලා. දෙවියන් වහන්සේ කාවත් නරකාදිට අරින්නේ නැහැ. නරකාදිට විසි කළා දානවා. මොකද දෙවියන් වහන්සේ නෙමෙයි කරන්නේ. ඔක ගෝලියෝනේ කරන්නේ. මෙතන කෝටි ගණන් සෙනගේ ඉන්නවා. මේ ලෝකෙ ලස්සන ඉන්විටේෂන් දීලා මේ බස් එකක් අරගෙන අරින්න බෑ. ගත්තා විසි කළා. දෙවියන් වහන්සේ කියනවා නරකාදිට යන අය උන්වහන්සේ විසි කළයි කියලා. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. උන්වහන්සේ කියලා දෙන හැම දෙයකම ෂැඩෝ එකක් තියෙනවා. ෆෝ ෂැඩෝ එකක්. 7 ඇල්ලක් තියෙනවා. ඉදිරියෙන් ආපු 7 ඇල්ලක් තියෙනවා. අපි බලමු යූදස්ට වෙච්ච වැඩේ. යූදස් ආපුවම යේසුස් වහන්සේව කුරුසේ ඇන ගැහුවෙන් පස්සේ එයා මොනවද කළේ? එයා ගිහිල්ලා එල්ලිලා මැරුණා. දැන් ඉල්ල මරපුවම අපි කියවන්න ඕනේ මතේ 27:5 සහ ක්‍රියාපොතේ 1:18 කියනකොට කියනවා එයා එල්ලිලා මැරුණා. ඊට පස්සේ යාව වැටිලා යාගේ ඇඟ පුපුරලා බඩවැල් ඔක්කොම එළියට ආවයි කියලා. හොඳ. දැන් මේ හිස්ටෝරියන්ස් කියනවා ජෙරුසලම් වල තියෙනවා ස්ථානයක් ඒකට කියන්නේ ගිහානා කියලා. ඒ ගිහානා කියන්නේ එතන තමයි කුණු ඔක්කොම එතන තමයි විසිකලේ. එතන ගින්දර තියෙනවා. නිරන්තරයෙන්ම ගින්දර තියෙනවා එතන. දැන් ඒගොල්ලෝ කියනවා මේ ගිහානා is associated with hell. A place for the dumping of garbage and the dead bodies of the criminals crucified by the Romans. Yes, then me yesonse utan demmene yesonse vitarai ara me sohlet giyani මොකද ඇවිල්ලා කිව්වනේ අපිට දෙන්න කියලා නිකඩීමුස් right me ඒගොල්ලෝ කියනවා යූදස් එල්ලුණා ගහක එල්ලිලා මැරුණාම ඒ එල්ලිච්ච අත්ත එහෙම නැත්නම් ලණුව කැඩිලා එයාව වැටුණා කියන ගහනවා වැටිලා පද පිපුරයි කියලා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේ මේක අපිට ගේන උදාහරණයක් ඇටහැටියට. දැන් ඔක කියනකොට වෙන හරියට දුක හිතෙනවා. සමහරවිට බෑ දන්නව ඇති සාමාන්‍ය හොඳ මිනිස්සු. හැබැයි නමුත් ඒගොල්ලෝ යේසුස් වහන්සේ පිළිඅරගෙන නැහැ. මට ඒක එකම උත්තරය තියෙන්නේ never give up. අත අරින්න එපා. වේයාව අපි දෙවියන් වහන්සේ තුරට කාවර ගේන්න ඕන නම් ඉස්සෙල්ලා අපි යේසුස් වහන්සේ අපිව ඇඩොප්ට් කළා වගේ අපි ඒ මිනිස්සුව ඇඩොප්ට් කරන්න ඕනේ අපේම දරුවෙක් හැටියට.
ඩොප් කළා. ඊට පස්සේ එතකොට අපි කවදාවත් අතාරින්නේ. අපේ ළමයින් අපි කවදාවත් අතාරින්නේ. නේද? ඒ වාගේ අපි යේසුන්ස අපිව ඩොප් කියන්නේ මේ හදාගත්තා. අපි උන්වහන්සේ පවුලට ඇතුළත් කළා වගේ බන්ධනය කරගන්න ඕනේ. ඒ වගේ අපේ ජීවිත කළා අපි නොනොත්ම යාඥා කරන්න ඕනේ. අනිත් එක අපි කුරුස කලම් පරි සමහර විට මැරෙන්න මොහොතක් තියලා ඒගොල්ලෝ දෙවියන් වහන්සේ කතා කරනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගිහිල්ලා දෙවියන් වහන්සේට කියන්න පුළුවන්. නමුත් අපි අවංකයෙන්ම කළොත් අපි ඒගොල්ලෝ දෙන සාක්ෂිය දුවට වැටෙන්නේ නැහැ. හේබ්‍ර 12:28 සිට 29 කියනවා මක්නිසාද අපගේ දෙවියන් වහන්සේ විනාශ කරන කින්නක් කියලා. තේරෙනවද? අපි දෙවියන් වහන්සේ දීලා තියෙන රාජධානිය හොරවන්න බෑ කියලා තියෙනවා. නමුත් අපි හුඟක් වෙලාවට අපි දේශනා කරනකොට දෙවියන් වහන්සේගේ විනිශ්චය පැත්ත ගැන අපි දේශනා කරන්නේ. විශේෂයෙන් මේ අන්තිම කාලේ එනකොට අපි දෙවියන් වහන්සේ දෙපැත්තම අපි මිනිසුන්ට දේශනා කරන්න ඕනේ. ෆිලිපි 2:5-11 දක්වා යේසුස් වහන්සේ ගැන කියනවා. 12 වෙනි පදයේ කියනවා අපේ work out your salvation ඔබේ ගැලවිල්ල බියනුත් වෙවුලමනුත් සාරිකත් කියන්නේ we must work out our salvation with fear and trembling. ඒ වගේම අපි දන්නවා අපේ දෙවියන් වහන්සේට මේ විදිහට අපිට විනිශ්චය කරන්න උන්වහන්සේට අයිතිවාසිකම තියෙනවා. ඒකට හේතුවක් තමයි හේබ්‍රු පොතේ 4:14 සහ 15 එබැවින් අහස පසු කර ගියා වූ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා අපේ ඇදහිල්ල තදින් අල්ලා ගන්න සිටිමු. මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පෞකිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. යා. ඉතින් ඒකින්ද අපිට ඉස්සරහට ගිහලා කියන්න බෑ. ඔයා දන්නේ නැහනේ. ඔයා ගිහලා නැහනේ මම ගියේ ප්‍රශ්න වලින් කියලා. මම කියන්නේ ඔයාගේ ප්‍රශ්න වලට වැඩි ප්‍රශ්න වලින් මම ගිහිල්ලා ජය ගත්තා. මම ඒ සුද්ධාත්මයන් වහන්සේම වැරද්ද දුන්නා. ඒ විදිහට ජය ගන්න කියලා. right. දැන් ඊළඟට යනවා අපි 7 වෙනි දර්ශනයට. දැන් මේ ස්ථානයේ ඉඳලා ඔක්කොම ලස්සන නිවුස් තියෙන්නේ. එල්දරා පොතේ 21:1 අලුත් අහසක්ද අලුත් පොළවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළවත් පාව ගියේය. මුහුදද තවත් නොවිය. දැන් මේකෙන් කියන්නේ මොනවද? මම ඉස්සෙල්ලා කිව්වා දශ රාජයේදී දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ ලෝකේ රජ කරන්න යන්නේ මේ ලෝකෙමයි. මම කව ලස්සන ගයක් තියෙනවා නම් සමහරවිට ඒගේ අර භූමිකම්පාවට අහු නැත්නම් ඒගේ තියෙන්න පුළුවන් ඒ කාලේදී. නුවන්සේ කියනවා අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුරිමේ. මක්සාද පොළොව අහසත් පළමු පහව ගියේ කියලා කියනවා. උන්වහන්සේ අලුත් අහසක් හදනවා කියලා කියනවා. right? ඇයි අලුත් අහසක් හදන්නේ? කියනවා මේ පරණ අහස පහව ගියයි කියලා. මේ පරණ අහස පහව යන්නේ කොහොමද? පරණ අහස පහව යන්න හේතුව මොකද? ඒ කියන්නේ පරණ අහස නෙමෙයි පරණ පොළොව නෙමෙයි පරණ අහස සහ පොළොව දෙකම නැති වෙලා යනවා කියන්නේ. පේත්‍රුස් අපිට ඒක ගැන කියනවා එලිදරව්වක් දෙනවා. දැන් බලන්න එකක් මතක තියාගන්න ඕනේ. මේ වෙලාව වෙනකොට එලිදරව් පොත ලියලා නැහැ. පේත්‍රුස් මේක ලියනකොට. නමුත් පේත්‍රුස් ආපුවම දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් මිනිසෙකින්ද යාට එලිදරව්ව දුන්නා. පේත්‍රුස් 3:10 සිට 11 දක්වා කියනවා එහෙත් සොරකමෙනෙත් ස්වාමීන් වහන්සේ දවස පැන්නේ. ඒ දවසේදී අහස මහත් ഘോഷාවකින් පහව යන්නේය. දැන් නියුක්ලියර් බෝම්බ් එකක් දැම්මොත් එහෙම නිෂ්ටික බෝම්බයක් දැම්මොත් විශාල සද්දක් ඇවිල්ලා ඒක ඔක්කොම දිය වෙලා යනවා නේද? right? දැන් අපිට මේ ලෝකේ හදලා තියෙන මේ නිෂ්ටික බෝම්බ භාගයක් පිපුරුවොත් මේ ලෝකේ ඉවරයි. මේ ලෝකේ දිය වෙලා යනවා. ඉතින් මේ මිනිස්යාට මේ විදිහේ නිෂ්ටික බෝම්බයක් හදන්න පුළුවන් නම් දෙවියන් වහන්සේට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඉතින් උන්වහන්සේ පේතුරුස් කියනවා ඒ දවසේදී අහත මහත් ഘോഷාවකින් පහව යන්නේ. මහා භූතයෝද තද උෂ්ණයෙන් නාස්ති වී යන්නෝය. පොළොවේ එහි තිබෙන කර්මාන්ත දලා යන්නේ. ඒක කියනවා
but but the day of the Lord will come as a thief in the night, and then is God, and the elements will melt with fervent heat. Both the earth and the works that are in it will be burnt up. Therefore, since all these things will be dissolved, what manner of persons ought you got to be in the holy conduct and godliness? මේක ගැන පැයක් අපිට කතා කරන්න පුළුවන්. කියනවා මේ මෙසේ සියල්ල මෙසේ නාස්ති වන තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටින්නෙම්ද? ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින්ද සියලු ආකාර ශුද්ධ හැසිරීමකින් භක්තිවන්තකමෙන් कोई आकार आयवाल सिटिंद ओना दिखेगी, right? ये जैसे मैं मुलु लोके में दियात कर लाने हैं, खास नतीवेंडे हैं, इरे नतीवेंडे हैं, साने नतीवेंडे हैं, थारका उकुमा नतीवेंडे हैं, मैं फोलवत नतीवेंडे हैं, नतीवेला उन्वान से आलुत फोलवाक, सहा आलुत outer space करके ना අභ්‍යකාශයක් උන්වහන්සේ මවන් දෙනවා. අලුත් පොළොවක් සහ අලුත් අභ්‍යකාශයක් මවන් දෙනවා. ඒකලවට heaven කියලා කියනකොට සමහරවිට කියන්නේ අපිට ඉහළින් තියෙන තාරකා ගැන, සමහරවිට කියන්නේ ස්වර්ග රාජ්‍ය කියලා. ඒක ඉංග්‍රීසි භාෂාවේ තියෙන සීමාවක් heaven කියපුවම ඒකලවට උන්වහන්සේ කියන්නේ ස්වර්ග රාජ්‍ය ගැන, තව වෙලාවට heaven කියන්නේ stars අපිට උඩින් තියෙනවා ගැන. So යෙසායා දැන් දෙවියන් වහන්සේ තමයි මුළු විශ්වයම ඇව්වේ. දෙවියන් වහන්සේ ඇවිල්ලා ආබ්‍රහම්ට කිව්වා පුළුවන් නම් මේ තාරකා ගණන් කරන්න කියලා. පුළුවන් නම් ගණන් කරන්න කිව්වා. අද වෙනකන් සයන්ටිස්ට්ලාට බෑ. ඇස්ට්‍රෝ කියන විශ්ව තාරකා විද්‍යාඥයින්ට සහ අනිත් විද්‍යාඥයින්ට අද වෙනකන් කියන්න බෑ විශ්වයේ කොපමණ තාරකා තියෙනවද කියලා. දෙවියන්ට hina වෙනවා. like Moses Abraham to කිව්ව ගණන් කරලා බලන්න කියලා. ගණන් කරන්න බෑ. ඒගොල්ලෝ ගණන් කරලා කෝ ළඟම තියෙන ලක්ෂ ගානට කියූප හැටි උන්වහන්සේ තව 5000ක් හදලා ඉවරයි. මේ පැත්තේ හැරෙනකොට උන්වහන්සේ තව ලක්ෂයක් හදලා ඉවරයි. යෙසාය 40:26 කියනවා නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න. මේවා මෙව්වෙත් මේවායේ සේනාව ගණන් වංශයෙන් පිටතට පමුණුවන්නේ කවුද? උන්වහන්සේ මේ සියල්ලටම නම් කියා හඬගසනසේක. උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නැවිත් නොතිබේ. උන්වහන්සේ කියනවා මේ අපි ගණන් කරන්න හදනවා. උන්වහන්සේ ඒව මවල විතරක් නෙමෙයි. උන්වහන්සේ තියෙන ගාන අන්තිම එක දක්වා දන්නවා. දැම්ම විතර නෙවෙයි ඒවල තියෙන උන්වහන්සේ වලට නම් දාලා උන්වහන්සේ වල නම් හිටම දන්නවා. මෙච්චර ලොකු වස්තුවක් දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන්ම දිය කළා දානවා. අලුත් අහසක් සහ අලුත් පොළොවක් අපි සමග ජීවනෝසේ සදාකාලේ ඉඳ ලෑස්ති කරන්න. right? එළිදරව් පොතේ 25 තියෙනවා සිංහාසනය පිට වැඩ වුණන් තනන් වහන්සේ කතා කොට බලව සියල්ල අලුත් කරමි කීසේක. තවද උන්වහන්සේ කතා කොට ලියන්න මක්සද මේ වචන විශ්වාසය සැබෑ කිව්ව. කීප තැනකම මේ එළිදරව් පොතේ කියලා තියෙනවා these words are true and faithful. අපි අද දන්නවා දෙවියන් වහන්සේගේ බලය මෙච්චර ලොකු විශ්වයේ බලයේ ඉන්න දෙවියන් වහන්සේට පුළුවන් ඕන දෙයක් කරන්න. උන්වහන්සේ ඇයි මේ විශ්ව විනාශ කරලා අලුත් පොළොවක් සහ අලුත් අහසක් හදන්නේ? එකක් අපේ සයන්ටිස්ට්ලාට hina වෙනවා. right? Then may behold I make all things new. බලව මම සියලු දේ අලුතෙන් සාදන්නෙමි. කොහෙද කියන්නේ? Behold I make all things new. මොනවද කියනවා එළිදරව් පොතේ 21:5 කියනවා බලව සියල්ල අලුත් කරමි යේසුස් වහන්සේ කීසේක. දැන් මේ සියල්ල අලුත් කරමි කියන එක තවත් තැනක යේසුස් වහන්සේ කියලා තියෙනවා. දෙවෙනි කොරින්තේ 5:17 කියනවා එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේ. දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේ ගැලවීම තුලට ආපුවම
පරණ දේ පහව ගියව අපි අලුත්ම කළා. ඒ වාගේ උන්වහන්සේ අපේ සදාකාල ජීවිතයට ඇතුළත් වෙනකොට අපිට සාධන ස්ථානය පරණ දේ පහව ගියය උන්වහන්සේ අලුත් දෙයක් කළේ කියලා. right? උන්වහන්සේ පරණ දේ පහව ගියය අලුත් දෙයක් කළේ කියලා කියනවා. ඒ දේම කරන ඒකම වචනේ දියද behold I will make all things new. එලිදරා පුතේ 21:5 දෙවෙනි කොරින්තේ 5:17 කියලා තියෙනවා. දැන් යේසුස්වහන්සේ ඒක හරියට දැන් අපි හිතමු කවුරු හරි මැරි කරපුවාම වයිෆ් ගේන්න ඉස්සෙල්ලා අලුත් දෙයක් හදනවා. අලුත් කාර් එකක් ගන්නවා. පරණ අපේ දෙවියන් වහන්සේ මේ රිපෙයාර් ජොබ්ස් කරන්නේ නැහැ. දැන් මම සාමාන්‍යයෙන් අලුත් කාර් ගන්නෙ නැහැ. මොකද එතකොට මේ කාර් මට කැමති වෙලාවට මේ මාරු කරන්න බෑනේ. ඉතින් මේ දෙවියන් වහන්සේ ඒ වැඩ කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු ගන්නෙ නැහැ. රිපෙයාර් වැඩ කරන්නේ නැහැ. උන්වහන්සේ හැමදේම අලුත් කරනවා. මට පේනවා දෙවියන් වහන්සේ කොපමණ ජොලිතව ඉන්නවද කියලා නිව් හෙවන් එකේ සදා කාලෙම අපි සමග ඉන්න උන්වහන්සේ කොපමණ ජොලිතවද කිව්වොත් උන්වහන්සේ අලුත් ලෝකයක් අලුත් earth එකක් අලුත් හෙවන් එකක් උන්වහන්සේ සාදනවා අපි වෙනුවෙන් මේක කියනකොට ඒක තමයි මම කිව්වේ මම මේ දශ වර්ෂය ගැන කියලා ජොලිතව හිටියා මේ කියනකොට මම මේ සුමානේ මම මේ වෙන ලෝකයක මම ජීවත් වුණේ මම ඒකට පාරේ යනවා මට මිනිසුන් මේ පේන්නේ මේ මට මේක ගැන තමයි කල්පනා කර ගියේ right දැන් මේ ඔක්කොම දෙවියන් වහන්සේ ලෑස්ති කරන්නේ ඇයි උන්වහන්සේ යේසුස් වහන්සේගේ මනාලය සහ පියාණන් වහන්සේ උන්වහන්සේගේ යේසුස් වහන්සේගේ භාර්යාව ස්වභාව සහ පියාණන් වහන්සේගේ භාර්යාව ඊශ්‍රායල් එක ස්ථානයකට ගේන්න අලුත් අය හැටියට එළිදරව් පොතේ 21:8 නමුත් බය ඇත්තන්ටත් අවිශ්වාස කරන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනී මරන්ටත් වෛශ්‍යකාරකම් කරන්නන්ටත් මායාකාරයන්ටත් රූප වඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනු ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය. එය දෙවනි මරණයයි මට කීසේක. මම මේ කියනකොට හරි දුකක් ආවා. දැන් බලන්න දෙවියන් වහන්සේ මෙච්චර දේව දීලා උන්වහන්සේගේ වචනය අපේ අතර දීලා තියෙනවා. අපි මේ වචනේ පිරිසිදු ලෙස පාවිච්චි කරන්නේ. ඒකේ කියනවා වෛශ්‍යකම් කරන්නන්ට. අද ස්වභාවල දුකයි කියන්නේ. අද සමලිංග අය සමහර ස්වභාවල ඒගොල්ලන්ව ආලේප කරනවා පූජකයෝ හැටියට. එතකොට මේ ඩිවෝස් වෙලා ඒ මේ ඔක්කොම අද සභාව තියෙනවා ඒක වර්ෂිප් ලීඩර්ස්ලා ඒව හිතම කරනවා. අපිට දිව්‍යන් වහන්සේගේ බය නැහැ. අපි මේ පොත කියනකොට එක පැත්තකින් තියෙන විනිශ්චය දිහා බලනකොට අනිත් පැත්තෙන් බලනකොට දිව්‍යන් වහන්සේ අපිට දීලා තියෙන ලස්සන සුන්දර ස්ථානය දිහා බලනකොට අපි බොහෝ මේ වලින් පෙරලා දුවන්න ඕනේ. දිව්‍යන් වහන්සේ මේ කියලා තියෙන අයිඩොලේට් මේ බොරුකාරයන්ට මිනි මරන්නන්ට වෛශ්‍යකාර මායා කරන්නන්ට රූප වඳින්නන්ට බොරු කියන්නේ අපි ඒ වලින් පෙරලා දුවන්න ඕනේ. අපි මේ දෙපැත්ත දිහා බලනකොට ඒකිනේ තාමත්ම අවශ්‍යයි අපි මේක මනසේ තියාගෙන එකට අපි කොමබල පරීක්ෂාවක් ආවත් අපි ඒකෙන් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. අපි හිබ්‍රේ පොතේ කියවුවා යේසුස් දෙවියන් වහන්සේ විනාශ කරන ගින්නක් කියලා. දැන් ඊළඟට අපි යනවා අලුත් ජෙරුසලම අපි දැන් එන්න දැන් යනවා මේ අලුත් ජෙරුසලම කියන්නේ මොන විදිහේ ස්ථානයක්ද කියලා. එළිදරව් පොතේ 21:12 සිට 14 දක්වා. එළිදරව් පොතේ 21:12 සිට 14 දක්වා. මහත් වූ උසස් වූ පෞරක්ද දොරටු 12ක්ද ඊට තිබුණේය. දොරටු ළඟ දේවදූතයෝ 12 දෙනෙක් සිටියෝය. ඒ පිට නාම ලියා තිබුණේය. ඒ නාම වනාහි ඊශ්‍රායල් පුත්‍රයන්ගේ 12 ගෝත්‍රයන්ගේ නාම වල්ය. නැගෙනහිරින් දොරටු 3ක්ද, උතුරෙන් දොරටු 3ක්ද, දකුණෙන් දොරටු 3ක්ද, බස්නාහිරින් දොරටු 3ක්ද තිබුණේය. නුවර පවුරට අත්තිවාරම් 12ක් තිබුණේය. ඒවා පිට බැටළු පැටවානන්ගේ ප්‍රේරිතයන් 12 දෙනාගේ නාම 12 ලියා තිබුණේය. දැන් මේක කියනවා දොරටු 12ක් තිබුණා. ඒ දොරටු 12 තියෙන්නේ 12 නම් දාලා තියෙන්නේ ගෝත්‍ර 12 නම. ඒ කියන්නේ අපි එක පවුලක් වෙනකොට අපි යම් කිසි ගෝත්‍රයක් තුලින් තමයි අපි ඇතුළත් වෙන්නේ. අපි මගේ ඉස්සෙල්ලා කිව්වා රූත් ආවා
ජුදා ගෝත්‍රය තුලින්. රේහබ් ආවා ජුදා ගෝත්‍රය තුලින්. ඒ වාගේ අපි කාගේ හරි නිවසකට යනවා නම් අපි එක දොරටුවකින් ඇතුළට වෙන්න ඕනේ. ලොකු බිල්ඩින් එකකට යනවා නම් ගොඩනැගිල්ලකට යනවා නම් දොරටු 12ක් තියෙන ගොඩනැගිල්ලකට යනවා නම් අපි ජනෙලෙන් පයින් දෙපා. අපි එක දොරටුවක් තුලින් ඇතුළට වෙන්න ඕනේ. එතකොට අපේ ඇදහිල්ලේ අත්තිවාරම තමයි ගෝලිය 12. දැන් අමතක කරන්න එපා මේ 12යි මේ ගෝත්‍ර 12යි අපොස්තලයන් 12යි ඒ ඔක්කොම ළම යුදෙව්වයි. right? නමුත් ඒගොල්ලෝ අපිට ආශාවෙන් ආදරෙන් අපිව කැඳවලා තියෙනවා. යේසුස් වහන්සේගේ යාඥාව ඒකයි මම ඉතිසලා කියුවා යෝහන් 17:20-21. එතකොට පවුල් එක ගැන කිව්වා. එතකොට අපි දැක්කා මේ රූත් දෙවියන් වහන්සේ දුන්න ඒ දේ බලපුවම අපිට පේනවා අපි දෙවියන් වහන්සේ කියන අපි ඔක්කොම එක ස්ථානයකට ගේනවා කියලා. ගීතාවල 133 කියනවා අපි එකට සමාගයෙන් ඉන්න එක කුපපුන දෙවියන් වහන්සේට සන්තෝෂද කියලා. දැන් ඕගොල්ලෝ කී දෙනෙක් පවුල්ට ආදරේද? ඕගොල්ලෝ කී දෙනෙක් පේතෘස්ට ආදරේද? ආබ්‍රහම්ට ආදරේද? යෙසායට ආදරේද? දානියල්ට ආදරේද? යොහන් මේ එලිදරවල් ගෙනාපු යොහන්ට කී දෙනෙක් ආදරේද? ඒ කී දෙනෙක් යේසුස් වහන්සේට ආදරේද? මේ ඔක්කොමලම දෙවියන් වහන්සේ සෑම දෙම පටන් ගැනීමේ සිට අන්තිම දක්වා දෙවියන් වහන්සේ මුළු ලෝකෙම සියලු දේ දන්න දෙවියන් වහන්සේ බලපතු දෙවියන් වහන්සේ තීරණය කළා තිබුණා මේ ඔක්කොම යුදෙව්ව කියලා. ඒ මොකද ඒක කුඩා රටක්. අපි පොඩි මිනිහෙක්ගෙන් ගිහලා උදව් කරන්න අපි ආස නැහැනේ. අපි පොඩි මිනිහෙක්ගෙන් ගිහලා උදව් කරන්න ආස නැහැ. අපි ආස ලොකු මිනිස්සුන්ගේ ආශ්‍රය කරන්න. නෑ අපි ඔළුව පාත් කරගෙන ගිහිල්ලා අපි දෙවියන් වහන්සේ සමග ඒකත්වයකට එන්න ඕනේ. ඒකින්ද ඊටවත්ම අවශ්‍යයි. මට හරි දුකයි දැන් මේ ඉස්රායල් ප්‍රශ්න තුලින් යනකොට ඕගොල්ලන්ගේ ස්වභාවය යාඥා කළා දෙයක් ගැන. ඕගොල්ලෝ යාඥා කළා දෙයක් ගැන. අපි ඔයාගේ අම්මටයි තාත්තටයි ගරු කරන්නේ නැත්තම් මම ආසනේ ඔයාට කිට්ටු වෙන්න. විශ්වාස කරන්න බෑ මේ මිනිස්සුන්ව. තේරෙනවද? ඒ වගේ අපි දෙවියන් වහන්සේගේ වචනේ මොනවද කියන බලමු. මගේ ඔපිනියන් එක ගන්න එපා. මගේ පොතකින් කියපු ඔපිනියන් එක ගන්න එපා. මම වැඩිපුර පොත් කියවන්නේ බයිබලේ. ඒ බයිබලේ යම් කිසි දෙයක් කිව්වොත් මම දන්නවා මේක සත්‍යයි. මට මේක තේරෙන්නේ නැහැ. මට අර ડોක්ටර් සොයන්සෝ කිව්වා මෙහෙමයි කියලා, පාස්ටර් සොයන්සෝ මෙහෙම කිව්වා, ඉවැන්ජලිස්ට් මෙහෙම කිව්වා, අර කවදාවිලා එයා කිව්වා යා පුපුවෙතෙක් කියලා එයා මෙහෙම කිව්වා. ඒ වුණාට මේ බයිබලේ තියෙන එක තමයි මම කියන්නේ. කවුරු හරි බයිබලට පිටතර යම් කිසි දෙයක් කිව්වොත් මම ඒක පිළිගන්නේ නැහැ. අපි මතක තියාගන්න ඕනේ යේසුස් God දෙවියන් වහන්සේ ඉස්මායිල්ට ආදරය කළා. ආබ්‍රහම්ට අනිත් ළමයි හිටියා. නමුත් උන්වහන්සේ කිව්වා මගේ givisum ඊසක් සමග ඊසක් සමග පවණයි කියලා. ඊට පස්සේ ඒ වචන වලින් මම කිව්වා මගේ givisum යාකෝබ් සමග පවණයි කියලා. නේද? ඒකින්ද අපි මොකද යේසුස් වහන්සේ හැමදේම දන්නේ කියන අපි ඒක ගරු කළ යුතුයි. එල්දරා පුතේ 21:19 සිට 20 දක්වා. නුවර පවුරේ අත්තිවාරම් සියලු ආකාර අනර්ග ගල් වලින් සරසා තිබුණේය. පළවෙනි අත්තිවාරම සූර්යකාන්තිය, දෙවෙනි එක නීලකාන්තිය, තුන්වෙනි එක වර්ණකාන්තිය, හතරවෙනි එක මරකාන්තිය. දැන් දන්නවනේ ඔක කියවන්න තමයි. කොහොම හරි ඒක කියනවා නුවරේ අත්තිවාරම් අනර්ග ගල් 12 ජාතියකින් සරසලා තිබුණයි කියලා. දැන් මම මේක යම් කිසි කෙනෙක් මේක කියනවා අහලා මම රිසර්ච් කළා Google වලින්. මම ඉංග්‍රීසියෙන් මම තියලා තියෙන්නේ. මම ඒකේ කොපියක් කියවන්න පුළුවන් නේද? දැන් මේ තමයි මේ ಜಾති 12. ඒකේ කියනවා මේ 12 stones තමයි building material. දැන් අපි ගයක් හදනවා නම් building material මොනවද ගන්නෙ? ගඩොල් නේ. right? දෙවියන් වහන්සේ ගත්තේ මේවා. right? මොකද දැන් මේ අලුත් මනමාලයේ ගේන්න උන්වහන්සේ ලස්සන ගයක් හදනවා මෙතන. සදාකාලෙම ඉන්න. දුරුස් මේ කියනවා 12 ආපුවම ඒ මුතුමැණික් ගත්තම මුතුමැණික් ಜಾති දෙකක් තියෙනවා. මුතුමැණික් ಜಾති දෙකක් තියෙනවා. දැන් ඩයමන්ඩ්ස් ගත්තම
මේකේ ඩයමන්ඩ්ස් නැහැ. මේ සමහර ගල් වලට ගිහිල්ලා ඉරට අල්ලපුවාම ඒකේ පාට හරි නෑ ඒකේ පාට. සමහර ගල් තියෙනවා ඒක ගිහිල්ලා ඉරට අල්ලපුවාම ඒක සුන්දරට රේන්බෝ කලර්ස් වගේ එනවා. දැන් අද සයන්ටිස්ලා මේගොල්ලෝ කියනවා මේ ළඟදී සොයාගත්ත දෙයක් මේ ගල් 12ට ඉරට අල්ලපුවාම එහෙම නැත්නම් ආලෝකයට අල්ලපුවාම හරි සුන්දර පාට එනවායි කියලා. මම මේ වෙබ්සයිට් එකේ රෙෆරන්ස් එක හිටම දාලා තියෙනවා. තව රිසර්ච් කරලා බලන්න පුළුවන්. දැන් කොහොමද ඒ කියන්නේ මේ දැන් අපි ස්වර්ග උන්වහන්සේගේ මේ අලුත් නුවරට ගියාම අලුත් ජෙරුසලම් නුවරට ගියාම අපිට මේක ඇතුලේ හදලා තියෙන ගල් දිහා බලපුවම ඒකෙන් අර එළිය එනවා පේනකොට කොච්චර ලස්සනද. ඒ කල්පනා කරන්න දෙවියන් වහන්සේ අපිට සූදානම් කරන ස්ථානය. දැන් ඒගොල්ලෝ මේ අලුත් සොයාගත්ත දෙයක් තමයි මේ ගල් 12න් තමයි ඒගොල්ලෝ මේ විදිහට වෙනස ඩයමන්ඩ්ස් ඒවල ඒක නෑ. මේකනේ කියනවා ඇනිස්ට්‍රොෆික් සහ ඉස්ට්‍රොෆික් කියලා. ඉසෝට්‍රොෆික් අනිත් එක ඇනිසෝට්‍රොෆික්. ඒක ඔයගොල්ලෝ කියලා බලන්න පුළුවන්. මම කොපි එකක් එවන්න. අර වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක තියෙනවා. දැන් එළිදර 21 කියනවා දොරටු 12 මුතු 12ක් කිය. එක එක දොරටුව එක එක මුතු ඇටකින් සාදා තිබුණේය. නුවර වීදිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පවිත්‍ර රන්‍ය. දැන් මේ ලේඩිස්ලාට කියන්න ඕනේ මේ ඔයාගේ රත්තරන් බඩුව හේවන් එකට ගෙනියන්න ඕනේ නැහැ. ගෙනිච්චොත් එමේ අය මෙතන මේ ගල් කැලි ගේන්නේ කියලා හයි. තේරෙනවද? මේක මේ රත්තරන් 21 karat gold වලට වැඩිය වටිනවා. මේක white gold එකක් clear as crystal. දැන් මේකෙන් තමයි පාර හදලා තියෙන්නේ. දෙවෙනි වර්ෂේ තාලු තියෙන ස්ථානය බලන්න. මම ඒකයි මේක කිව්වලා වෙලුවේ ස්වාමිනේ කොන්ට අර අවුරුදු 10ක් මම ගෙවගන්න පුළුවන් හොඳයි. මොකද මට මම මේ අවුරුදු 7 එකට තමයි දැන් යන්න බලන් ඉන්නේ කියලා. right? දැන් අපි ලංකාවේ ඉන්නකොට පාරට අපිට කාපට් පාරක් දාලා තියෙනවා කියලා. මොනවද දාලා තියෙන්නේ? තාර පාරක්. right? දැන් මෙතන දාලා තියෙනවා දෙවියන් වහන්සේ දාලා තියෙනවා පාර මොකද්ද? තනිකර රත්තරන් පාරක්. ඊට පස්සේ කීප සැරයක්ම කියනවා මේ කියන දේ ඇත්ත කියලා. right? ඊට පස්සේ කියනවා ඒකේ size එක අලුත් නුවරේ size එක කොච්චර ලොකුද කියලා. එළිදර පොතේ 21:16. ඒකේ කියනවා නුවර සතරැස්ව පිහිටා එහි දිගේ පළල ප්‍රමාණය තිබේ. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේ එය පරලොන් 12000ක් කිය. එහි දිගත් පළත් උසත්ම එක සමානයි කියන්නේ. ඒ කියන්නේ නිව් හෙවන් එකේ නිව් ජෙරුසලම් කැපිටල් එක විතරයි. නිව් ජෙරුසලම් එකේ මේ යේසුන්සේ ඉන කැපිටල් සිටි එකේදී ඒකේ දිග කිලෝමීටර් 2412ක් විතර වෙනවා. පළල කිලෝමීටර් 2404 ඒ ගානුව පළලයි. ඒ කියන්නේ මේ නුවර ලංකාව වගේ 90ක් විතර වෙනවා. 88.8ක්. ටික කල්පනා කරලා බලන්න. තනිකර රත්තරන්. ස්ටෝන්ස්, ලස්සන ස්ටෝන්ස්. යේසුන්සේගේ හෙඩ් ඔෆිස් එක තියෙන තැන. කොපමණ ගෙවල් නැද්ද ඒක ඇතුලේ? කොපමණ මැන්ෂන්ස් හදලා නැද්ද? දැන් අපි මම ඕක ගැන කල්පනා කර ඉන්නෝනේ දාපි සිස්ටර් එක වයිෆ් එක මෙරින් එක වෝක් එකක් ගිහලා එන ගමන් ඉතින් අපි ලස්සන ගෙවල් බැලුවා ලස්සන මල්ගස් බැලුවා අපි ඉතින් අපේ ගෙවල් වලට ඇවිල්ලා අපි ගේ පේන්ට් කළා අලුත් කිචන් එකක් ගහලා ඒකට මල් ටිකක් වහලා කියනවා අපේ අල්ලපු ගෙදර මිනිස්සුගේ වගේ නෙමෙයි බාන්න අපේ යේ කියලා මේක ටිකක් සංසන්දනය කරලා බලන්න අලුත් ස්වර්ගය ගැන මේ අලුත් ස්වර්ගය කොපමණ සුන්දරද කියලා අපි මේ ලෝකේ එක තැනක් තියනවාද මේ ඒ විදිහට සමහරවිට මම දන්නේ මම හිතන විදිහට පෞල්තුමා පේතෘස්තුමා යෙසායා දාවිද් බිලිග්‍රෑම් ඒ විදිහට ගෙවල් තියේ උන්වහන්සේගේ අලුත් නුවරට අපිට දෙනින් ගියක් ගන්න බැරි වුණා අපිට යන්න පුළුවන් ඒ තැන බලන්න අපි යාඥා කරමු අපිටත් ඒ නුවර ඇතුලේ ගියක් ලැබෙන්න කියලා
පිලිපි දැන් මම මේ ගැන හිතනකොට පවුල් මේ ස්වර්ග රාජ්‍ය ගැන එළිදරව්වක් ලැබුණා. ඒකේ හින්දා පවුල් ඒ එළිදරව්ව ලැබුණ දවසේ ඉඳලා පුදුම ජීවිතයකින් යා දෙවියන් වහන්සේට සේවය කළා. ඒ එළිදරව්ව යාගේ අර සේවය අනුත් මට්ටමකට ඒ දේ දැකපු දවසට පිලිපි 1:25 දක්වා කියන මක්නිසාද මාගේ ජීවත් වීම නම් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාය මරණය මට ලාභයක් කියලා. මරණය මට ලාභයක් කියලා. ඊට පස්සේ කියනවා මාගේ වැඩවලින් කොයි එක තෝරා ගැන්දයි නොදනිමි. අපි දන්නවා අපිට මරණයෙන් කිට්ටිනකොට අපි කියනවා මම දන්නවා මම තෝරගන්න කියලා. මරන්නේ නැහැ මම නම්. අර ડોක්ටර් ගාවට ගිහලා මේ ડોක්ටර් ගාවට ගිහලා ඔපරේෂන් එක කළා මොනවාරි කළා මම දන්නවා මං ගන්න තියෙන්නේ මට මැරෙන්න ඕනේ නැහැ කියලා. නමුත් පවුල් කියනවා මට කොයි විදිහේ තෝරා ගන්නද කියලා තේරෙන්නේ නැහැලු. නමුත් මේ දෙක මැද හිර වී සිටිමි. අද අපි යාඥා කළොත් යේසුස් වහන්සේට අපි දෙවියන් වහන්සේට යාඥා කළා කිව්වොත් අනේ ස්වාමීනි මේ එළිදරව් පොත ගැන මට එළිදරව්වක් දෙන්න කියලා අපිත් මේ විදිහට ජීවත් වෙන්න යනවා. නමුත් මම මේ දේ දැක හිර වී සිටිමි. මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස් වහන්සේ සමග විසීම දෙව මක්සාද ඒක බොහෝ සෙයින් වඩා හොඳය. නමුත් මාංශයේ සිටීම නුඹලා නිසා ඕන. මම මෙච්චර කල් මේ විදිහට එක්සයිට් වුණේ නැහැ. ඇත්තට මේ අද මේ සුමානෙම මේ ලිතරව ආවෙන් පස්සේ මට නිදා ගන්න තමයි. මම ඊට පස්සේ එකාතකින් දුකයි අනේ ස්වාමිනේ මෙච්චර දෙයක් තියෙද්දි ඇයි මිනිස්සු මාංශය පස්සේ එන්නේ නැත්තේ? අනිත් එක අනේ ස්වාමිනේ කවදද මම එතනට එන්නේ? කියනවා to live is Christ and to die is gain. ජීවත් වීම නම් ක්‍රිස්තුස්ගේ මරණය මට යහපතක් කිය. මරණයද ලාභයක් කියලා කියනවා. අපිට ව්‍යාඥා කරන්න ඕනේ. අපිට දෙවියන් වහන්සේ හදවත් වලට සදාකාලිත්වයක් දමන්න කියලා. හේබ්‍රුව 11:39 සිට 40 දක්වා කියනවා. ඒක කියනවා හේබ්‍රුව පොතේ 11 ඉස්සලම කියනවා ලොකු දේශිකයෝ ගැන ලොකු මිනිස්සු ගැන මේ ආබ්‍රහම් ගැන මෝසෙස් ගැන කියනවා. ඊට පස්සේ කියනවා සමහර අයද හිටියා ඒගොල්ලන්ගේ පොරොන්දුව ලැබුණේ නැහැ මේ ලෝකෙදී. අපි මේ ලෝකේ පොරොන්දු පස්සේ දුවනවා. අපි දුවනවා අලුත් කාර් එකක් පස්සේ. අපි දුවනවා අලුත් ජයක් පස්සේ. අපි දුවනවා සෝවීමක් පස්සේ. අපි ඒවා පොරොන්දු හැටියට පිළි අරගෙන අපි ඒ පොරොන්දු දුවනවා. නමුත් මේ ආයත එළිදරව් ආවෙන් පස්සේ මම ඉක්ුණාට හිතනවා ඇයි සමහර මිනිස්සු කැමති උන්වහන්සේ වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න කියලා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේව අත අරින්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා දෙවියන් වහන්සේ වඩා උතුම් දෙයක් අප ගැන කලින් පිළියෙල කර තිබුණ නිසාය. අපි කියමු අපිට ඒ විදිහේ ආසාවක් ඒ විදිහ ගැන එළිදරව්වක් එන්න කියලා. ඒතර මේ ලෝකේ තියෙන සියලු දේම මේ ලස්සන කාර්, ලස්සන ගෙවල්, ලස්සන වතු මේ ඔක්කොම හිතෙනවා මේ මොනවද මේ? මේ මොනවද මේ? මේක කොච්චර කල් මට තියනවද? මේ මොකද මේ සලමන් කිව්වා ඒව අපි සුලංගල්ලා ගන්නවා කියලා. සුලංගල්ලා ගන්නවා කියලා. මේ විදිහට ජීවත් වෙනකොට සාතන්ට දන්නේ වැයක මොනව කරන්නද කියලා. මේ මිනිස්සයා මම හිරේ දැම්මොත් මේ මිනිස්සයා හිරේ ඉඳගෙන ලියුම් දෙනවා. හිරේ ඉඳගෙන හිරේ ඉන්න අයට සාක්ෂි දෙනවා. පවුල් කලේ කෙනේ. හිරේ ඉන්න අයට සාක්ෂි දෙනවා. මේ මිනිස්සයාට මොනවද කරන්න කියලා මම දන්නේ නැහැ. නමුත් යේසුස් වහන්සේ දන්නවා ඒ මිනිස්සයාට කරන්න යන දේ. උන්වහන්සේ විශාල ස්ථානයක් ඒ අය වෙනුවෙන් තියලා තියෙනවා. මට හරි දුකයි කියන්නේ සමහර අය ක්‍රිස්තියානි අය අර යේසුස් වහන්සේට ආපු පරීක්ෂාවට මම ඒක ස්කිප් කරන්න මතේ 4:8 සිට 10 දක්වා ආපු පරීක්ෂාවට වැටෙනවා. මේ ලෝකයේ යක්ෂයා වෙන කිව්වා මට වැන්දොත් මේ ඔක්කොම දෙනවා කියලා. අද හුඟක් අය අපි හොඳට පටන් අරගෙන යක්ෂයා දෙනවා මේ ලෝකේ දේවල් අපි ඒකට මේව වෙලා තියෙනවා. ඊට පස්සේ කියනවා උන්වහන්සේ කියනවා එල්දරෝ පොතේ 21:4 එක විතර නෑ 21:4 තියෙනවා උන්වහන්සේ ස්වර්ග රාජ්‍යයට අපි ඇතුළත් වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ අපේ කඳුළු පිහදවනවා කියලා. ඇයි කඳුළු පිහදවන්නේ? අපි දශ වර්ෂයේ ඉන්නකොට අපිට පේනවා
අපි සාක්ෂි දීලා දෙවියන් වහන්සේ තුරට ආපු නැති අය. අපිට මතකද එයි අපි දෙවියන් වහන්සේ අපිට කිට්ටුවේ ඉඳලා දෙවියන් වහන්සේ තුරට ආපු නැති අය. ඒ ගැන අපි කඳුරෙන් ඉන්නේ. දෙවියන් වහන්සේ කියනවා සමහර විට මගේ අම්මා, මගේ තාත්තා, මගේ අංකල්, මගේ පුතා, මගේ දුව කවුරු හරි කමන්නේ. දෙවියන් වහන්සේ තුරට ආවේ නැත්තම් උන්වහන්සේ කියනවා ස්වර්ග රාජ්‍යයේ වැට කඳුළු තියාගන්න බෑ. ඒකින්ද ඒගොල්ලෝ ගැන මතකය සම්පූර්ණයෙන්ම බෑගින් අරන් දානවා කියලා. අපි දන්නේත් නෑ අපිට ඒ විදිහ කෙනෙක් හිටියයි කියලා. නමුත් ඒ සත්‍ය නම් ඒ කිරිදි හිටියා ඒ තැනත්තා නරකාදී. නමුත් දෙවියන් වහන්සේ කියනවා ස්වර්ග රාජ්‍යයේ එනකොට දශවර්ෂයේ නෙමෙයි ස්වර්ග රාජ්‍යයේදී මම කැමති නෑ ඔයගොල්ලෝ අඬනවට. ඒකින්ද උන්වහන්සේ කියනවා අපේ ඇස් උන්වහන්සේ පිසිදමනවා කියලා. Right? It was in the glory of New Jerusalem. Jerusalem tejas again කියනවා. පළවෙනි දේ තමයි ඒ අලුත් ජෙරුසලම ඇතුලේ ඉර නැහැ. දෙවියන් වහන්සේ තමයි අපි ඉර. ඒක අපේ ලිදරව පොතේ පේනවා. Glory of God will illuminate it. තේරෙනවද? උන්වහන්සේ උපති පොතේ එකේ කියනවා පළවෙනි දවසේ උන්වහන්සේ ලෝකේ මේ හරිගස්ස වෙලාවේදී පළවෙනි දවසේ Holy Spirit word එකයි ආපම ආලෝකය ආවයි කියනවා. පළවෙනිම දෙවියන් වහන්සේ මැව්වේ ආලෝකය නමුත් ඉර මැව්වේ හතරවෙනි දවසේ. ඇයි ඒ? දෙවියන් වහන්සේ ඉන්න ස්ථානයේ සුන්දර ආලෝකයක් තියෙනවා. සුන්දර ආලෝකයක් තියෙනවා. ඒ ලයිට් එක හරි සූදින් ලයිට් එකක්. හරි ලස්සන ලයිට් එකක්, බ්‍රයිට් ලයිට් එකක්. හරි මුතු මැණික් ලස්සනට පේන්න යනවා. මම මේ පස්සේ කියවන්න මේ එල්දරෝ පුතේ 20 21 22 කියවලා කියන්නේ ස්වාමිනේ මම මෙතන බදාගෙන යන්නේ නැහැ. මම මේක බෙදාගෙන යන්න ඕනි කියලා. කියන්නේ. ඉතින් මේ ඊට පස්සේ කියනවා මේ අලුත් ජෙරුසලමට ඇතුල් වෙන තැන මේ සිකියුරිටි නැහැ කියලා. මුරකාරයෝ නැහැ. ඒ මොකද? යේසුන්ට කතා කරනවා අපිට උන්වහන්සේ මාක් එකක් දානවායි කියලා. අපිට සලකලා දානවා. ඔය mark of the beast කවුද පටන් ගත්තේ? ඒක බයිබලයේ තියෙන එක ඒගොල්ලෝ අල්ලන් ඉන්නේ. දැන් ඔය mark එක දැම්මයින් පස්සේ අපිට passport ඕනේ නැහැ. අපිට බැංකු මේ account එක මේ ඕනේ නැහැ. ඔක්කොම control කරන එකේ කොහෙද යනකොට බුක් ගාලා යනකොට ඔයා දන්නවා ඒ වගේ full history එක එතන වැටෙනවා. තේරෙනවද? ඒ වගේ ඒක අල්ලගත්තේ කොහෙන්ද? දෙවියන් වහන්සේ තමයි එසේකියල් 9 කියන උදාහරණයක් වශයෙන්. ඒ කියන්නේ දැන් උන්වහන්සේගේ මාක් එක නැතුව ගේට් එකෙන් යන්න ගියොත් බිප් 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 ගායි අනිත් පැත්තට හැරලා යන්න ඕනේ. කියනවා අපි යාඥා කරන්න ඕනේ. එල්දරෝ පුතේ 22 4 වගේ අපි යාඥා කරමු උන්වහන්සේගේ සලකුණ අපි වෙන්නේ කියලා. දැන් එතනින් ඊට පස්සේ තියෙන එල්දරෝ පුතේ 22 ඒක ඔයගොල්ලෝ තනියම කියවන්න මම නමුත් ඒකේ මේ highlights ටිකක් දෙන්නම් 21 තමයි අලුත් ස්වර්ග රාජ්‍ය කියන්නේ 22 පටන් ගත්තම කියනවා තවද දෙවියන් වහන්සේගේ බැටළු පැටවුණු ආනන්ගේ සිංහාසනයෙන් නික්ම එන්නා වූ කලිගුමෙන් දීප්තිමත් වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්. එහි වීතිය මැද ඔහු මට පෙන්විය. ගංගේ මේ පැත්තේද ඒ පැත්තේද 12 ආකාරයක පළදරන මාස්පතා පල දෙන ජීවන වෘක්ෂය තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය. ජීවන වෘක්ෂය කොහෙද තිබුණේ? ඒ ගාඩන් ඒදන් තිබුණා. ඒක දැන් දෙවියන් වහන්සේ එතනින් අරගෙන ගිහලා තියලා තියෙන කොහෙද? ස්වර්ග රාජ්‍යය. ස්වර්ග රාජ්‍ය සමග ඒ ගඟ එනවා. මේ ගහ එනවා. එතකොට එනවා ගඟක් එනවා, රිවර් එකක් ගැන කියනවා. දැන් මතකද යෝහන් 4:14 කිව්වා යේසුස් වහන්සේ මේ සමාරිය ස්ත්‍රියට මම දෙන වතුර මං දෙන වතුර නුඹ බිව්වොත් ඔබට කවදාවත් පිපාසය එන්නේ නැහැ කියලා. එතකොට උපති පොතේ 3:22 කිව්වා මේ ජීවන ගහෙන් කෑවොත් නුඹ කවදාවත් මැරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මරණයේ ශාපය එතන නැහැ. අපි ජීවමාන ගහෙන් කනවා ඒකෙන් මුළු ලෝකෙටම healing එක එනවායි කියලා. ඊට පස්සේ 3 වෙනි පදේ කියනවා and there shall be no more curse. ශාපය නැත්තේ කියලා. ඒ කියන්නේ කවදාකවත් මරණය නෑ. ඊට පස්සේ කියනවා 4 වෙනි පදේ කියනවා they shall see his face and his name shall be on their foreheads. අපි දෙවියන් වහන්සේව දකින්න යනවා. එදා මෝසෙස්ට කිව්වා
දෙවියන් වහන්සේ කිව්වා ඔයාට බෑ මාව දකින්න කියලා. නමුත් අපි ස්වර්ග රාජ්‍යයේදී දෙවියන් වහන්සේ දකින්න යනවා. උන්වහන්සේගේ මාර්ගය අපේ ඔළුවේ තියෙන්න ඕනේ. යක්ෂයාගේ මාර්ග එක නෙමෙයි. යේසුස් වහන්සේගේ මාර්ග එක අපේ ඔළුවේ තියන්න වෙනවා කියලා. ඊට පස්සේ කියනවා පස්වෙනි පදේ කියනවා and there shall be no night there. ඒකට රාත්‍රියක් නැහැ. ඒකින්ද අපිට පහන් අවශ්‍ය නැහැ. The God gives them light. දෙවියන් වහන්සේ අපිට ආලෝකය දෙන්න යනවා. අපි උන්වහන්සේ සමග සදාකාලයටම සදාකාලයටම රජ කරන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා කාලය ළඟයි. කාලය 6 වෙනි පදේ කියනවා. තවද හොමර කතාවට මේ වචන විශ්වාසයි සැබෑ කිය. කී සැරයක්ද දෙවියන් වහන්සේ කියනවා. මොකද මේ එළිතර පොත කියවනකොට මේක හරියට සුන්දර කතාවක් වගේ. විශ්වාස කරන්නත් අමාරුයි. ඒකින්ද කියනවා තවද ඔහු මට කතා කොට මේ වචනේ විශ්වාසය සැබෑයි කියේය. ටික කලින් සිද්ධ වෙන්න ඕන දේ තමන්ගේ මේ කරුවන්ට පෙන්වන පිණිස අනාගත වක්තෘගේ අත්වලින් දේව ස්වාමීන් වහන්සේ දූතයා එව්වේ මෙට කිව්වේ. මෙන්න ඉක්මනින් එමි. මේ පුතේ අනාගත වචනේ ආරක්ෂා කරන්න ආශිර්වාද ලද්දේ. ඇයි ඉක්මනින් එනවා කිව්වේ? උන්වහන්සේ කියන පේතෘස්ලමා කිව්වා අවුරුදු 1000ක් එක දවසක් වගේ කියනවා. මොකද දෙවියන් යේසුස්ට දෙවියන් වහන්සේ ඕරුණා මේ පොත සදාකාලයේම මිනිසයා සීරියස්ලි ගන්න එක. අපි නිතරම සූදානමින් ඉන්න ඕනේ කියලා. නිතරම කියනවා. ඊට පස්සේ 7 වෙනි පදේ කියනවා මම ඉක්මනට එනවායි කියලා. අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා. මේ 10 වෙනි පදේ කියනවා මේ කියලා තියෙන වචනේ සීල් කරන්න එපයි කියලා. මුද්‍රා කරන්න එපයි කියලා. මතකද දානියෙල්ට කිව්වා වචනේ මුද්‍රා කරන්න කියලා. ඒ මොකද එක කාලයක් එනකන් මේ මුද්‍රාව ගැලෙන්නේ නැහැ. දැන් මේ මුද්‍රාව ඇරලා තියෙන්නේ. නමුත් මේ පොත සදාකාලයේටම වැදගත් නිසා ඒකේ මුද්‍රාව ගහන්න එපයි කියලා කියනවා. right? ඊට පස්සේ කියනවා 12 වෙනි පදේ කියනවා උන්වහන්සේ ඉක්මනින් එනවායි කියලා. උන්වහන්සේ තමයි ඇල්ෆා සහ ඔමෙගා කියලා. ඊට පස්සේ again කියනවා යේසුස් වහන්සේ කියනවා blessed are those who do his commandment and they may ඊට පස්සේ කියනවා ජීවමාන වෘක්ෂයට පැමිණෙන්න අයිතිවාසිකම ලැබෙන පිණිසත් දොරටුවේ නුවරට ඇතුළු වෙන පුළුවන් පිණිසත් තමුන්ගේ සලු සෝදා ගන්නා වූ තැනත් වාතු ආශිර්වාද ලැබුවේ කියලා. right? ඊට පස්සේ කියනවා මම ස්කිප් කරගෙන යන්නම් මේ 17 කියනවා ආත්මයන් වහන්සේ මනමාලියද එන්නයි කියති. අසන්නාද එන්නයි කියනවා. පිපාසය ඇත්තාද ඒවා කැමති කෙනෙක් ජීවන වතුරෙන් නොමිලේ ගනේවා. කිමෝනි ස්වාමීනි අපිට පිපාසයි කියලා. අපිට පිපාසයි අපිට ආසයි වහන්සේ මේ කියන පොරොන්දු වලට ඇතුළත් වෙන්න කියලා. ඊට පස්සේ කියනවා අවවාදයක් දෙනවා. මේ පුතේ අනාගත වාක්‍ය වචන ආයතන සියල්ලන්ට මෙසේ සහතික ලෙස කියනවා. යමෙක් මේ වචන වලට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතේ ලියන ලද පීඩා ඔහුට එකතු කරන්නේ. යමෙක් මේ අනාගත පොතේ වචන වලින් යමක් අහක් කරන්නේ නම් මේ පොතේ ලියා තිබෙන ජීවන වෘක්ෂයේ ශුද්ධ නුවරින් දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක් කරන යනුයි. දෙවෙනි 19 වෙනි පදේ කළොත් අපිට කවදාකවත් ඒ හේවන එක ඒ පොලිසිටි එකට ඇතුළට යන්න බෑ. පිට වෙලා ඉන්න ඕනේ. නමුත් මේක අවවාදයක් දෙන්නේ. මම කීප සැරයක්ම කිව්වා මේ ගැන කියනකොට අපි දන්නවා දොස්තර කෙනෙක් අපි ළමයි පොඩි කාලේ කියනවා අපි කියන්නේ ළමයාට මොනවා වුණත් දොස්තර කෙනෙක් වෙන්න එපා. බෙහෙතක් වැරදුනොත් ලෙඩා මැරෙයි කියනවා. අපි කියන්නේ ඉංජිනේර කෙනෙක් වෙන්න එපයි කියනවා. ඒ වාගේ දෙවියන් වහන්සේ මේකෙන් අපිට කියන්නේ මේකයි. උන්වහන්සේ තුල ආශිර්වාදයට තුලට එන්න ඕන නම් අපි මේ තුල මේ පොත අවංකවම ඉගෙන ගත යුතුයි. ළමෙක් දොස්තර කෙනෙකුට වැඩිය උතුර කෙනෙක්ට වඩා වැඩිය වැදගත් කාරණාවක් මේ කියන්නේ. ඊට පස්සේ අන්තිමට කියනවා මම ඉක්මනින් එමි. කී සැරයක් කිව්වද මම ඉක්මනින් එනවා කියලා. මේ පොතේ කීප සැරයක්ම කියනවා මම ඉක්මනින් එන්නේ. ඒ විතරක් නෙමෙයි මේ දේ සත්‍ය කියලා. මේ දේ සත්‍ය කියලා. මම මේකෙන් එකයි ඉල්ලන්නේ. දැන් එළිදර පොත සාරාංශය අපි අද මෙතනින් ඉවර වෙනවා. මම එක දෙයයි ඉල්ලන්නේ. මේක මම ඉස්සෙල්ලා පටන් ගන්න ඉස්සෙල්ලා කිව්වා වගේ
මේක knowledge එකට ගන්න ඒ චේතනාවෙන් විතරක් කරන්න එපා. ඉස්සෙල්ලා මේකෙන් ගත්ත අවවාදය අරගෙන ඒ තුල ජීවත් වෙලා මේක පුළුවන් තරම් ආයක බෙදා ගන්න. මම පටන් ගන්න වෙලාවේ ඔක්කොම හිතින් නැතිනම් මම ආයෙත් කියන්න මම දන්න කීප දෙනෙක් ඉන්නවා අඩු ගන්න දෙන්නෙක් ඔක්කොත් ඉන්නවා. ඒගොල්ලෝ දැන් ලෑස්ති වෙනවා මේ පොත කියවලා අනිත් අයට උගන්වන්න. මේ පොත කියවලා අනිත් අයට උගන්වන්න. වැය රොටි පහයි මසුන් දෙන්නයි බෙදා ගන්නකම් ඒක පුළුල් වෙන්නේ නැහැ. වැට රොටි පහයි මසුන් දෙන්නයි බාස්කට් 12ක් අවශ්‍ය නම් අද තියෙන රොටි පහයි මසුන් දෙන්නයි දෙවියන් වහන්සේගේ අතට වැගේ ජීවිතේ පූජා කළා කියන්නේ ස්වාමීනි මට මේක බෙදා ගන්න ඔබ වහන්සේ මාව පාවිච්චි කරන්න කියලා. right මම එනසුමානේ මම කල්පනා කරන්නේ සභා 7 ගැන බලන්න. මොකද අපි කොහොමද අපේ මොනවාද ටියුනින් අවශ්‍ය ඒ සභා 7 දිහා බලපුවම පේන්න පුළුවන් අපි අද කොතනද ඉන්නේ කොතනටද යා යුත්තේ කියලා. සභා 7 ගැන අපි මේ සාරාංශයක් කරලා මම ඒ සභා 7 ගැන මම ඔයගොල්ලන්ට දෙන්න මමගේ ප්ලෑන් එක තියෙන ඔයගොල්ලන්ට දෙන්න අර මේ chart එකක් එක සභාව අරගෙන ඒකේ තියෙන ශක්තිමත් සහ දුර්වලකම් පෙන්නලා ඊට පස්සේ ඕගොල්ලෝ අවංකවම තමව විනිශ්චය කරගෙන බලන්න මම කොතනද ඉන්නේ කියලා. මම කොතනද යන්න ඕනේ කියලා. ඒකින්ද එන සුමානේ එක අත් මිස් කරන්න එපා. අනිත් එක ඊළඟ සුමානේ අපි බලමු මම හරි ආසයි අද වෙනකම් මට ඕගොල්ලෝ වැඩි ප්‍රශ්න ගෙනල්ලා නැහැ. වන්න පුළුවන් නම් ඒ චේතනාවෙන් ඒ කියන්නේ මේ කොහොමද ප්‍රායෝගික ලෙස ක්‍රියාවට යොදන චේතනාවෙන් ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවනම් කරුණාකරලා ඒ ප්‍රශ්න ලියලා මට එවන්න. ඒකවල මට පුළුවන් අපි ඔක්කොමලා උත්තර සාකච්ඡා කරමු. ප්‍රශ්න වෙන එක්කිනත් සාකච්ඡා වාදයක නෙමෙයි කවුරුත් එන්නේ නැහැ නේ වාදකාරී සාකච්ඡාවකට අපි ලෑස්තිලා ඒකවල අපි මේ ගැන තව ගැඹුරට යන්න right යන්න උත්සාහ කරමු. right okay යාඥා කරමු ස්වාමීනි වහන්සේ ස්තුති ස්වාමීනි මම විශේෂයෙන්ම මේ සුවානේ ස්වාමීනි වහන්සේගේ අලුත් ස්වර්ග රාජ්‍ය අලුත් පොළව සහ අලුත් යෙරුසලම ගැන කියවලා ස්වාමීනි අද මට ප්‍රකාශ කරන්න පුළුවන් නේ ස්වාමීනි ඔබ වහන්සේ මට දුන්න ප්‍රමාණය කොටසක් පමණයි ස්වාමීනි. මම යාඥා කරන ස්වාමී අපේ එක වෙලාවට එක බීජයක් පැල කරන්නේ නමුත් ඒ බීජයෙන් ගස් මේ පළතුරු ගොඩාක් එනවා ස්වාමීනි. ඒ වගේ ස්වාමීනි මම යාඥා කරනවා ස්වාමීනි අද වචනේ ස්වාමීනි බීජයක් වෙන්න කියලා. ඒ බීජේ ස්වාමීනි වහන්සේගේ වතුරින් සහ සුද්ධාත්මයන් වහන්සේගෙන් ස්වාමීනි ආලේප කළ අපි යටහත් වෙලා ඔබ වහන්සේගෙන් ඉල්ලනොත් ඉස්සර යාඥා කරනවා ස්වාමීනි මට දුන්න එළිදරව් වලටත් වැඩිය ස්වාමීනි බොහෝ එළිදරව් ස්වාමීනි අසන්නා වූ ආයත දෙන්න කියලා අවංකයෙන්ම යාඥා කරනවා ස්වාමීනි. ඒක ලබාගෙන ස්වාමීනි ඉදිරියට ගොස් ස්වාමීනි වහන්සේට සම්පූර්ණ කැපවීමකින් සේවය කරන්න වහන්සේ අපිව පාවිච්චි කරගන්න ස්වාමීනි. අපි හැම දිනම වහන්සේට කැප කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya.